කොටත් ඒත් මේ වෙනකොටත් ලෝකවාසී සියලුම දෙනා කොරෝනා වසංගතය හමුවේ පීඩා විඳිනවා. නමුත් කොපමණ බාධක ආවත් එළඹෙන නොවැම්බර් මාසයේ ඔබ උසස් පෙළ විභාගයට වාඩි විය යුතුමයි. ඒ නිසාම රත්නපුර රොට්‍රැක් සමාජයේ අපි තීරණය කළා ඔබ වෙනුවෙන් නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්නට. එම සම්මන්ත්‍රණ මාලාවේ අදට යෙදී තිබෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාර විෂයයි. සම්මන්ත්‍රණය ආරම්භ කරන්නට කලින් ඔබේ ගුරුතුමාවත් ඔබවත් පිළිගන්නටත් ඒ වගේම රොට්‍රැක් සමාජයේ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්නටත් අප සමාජයේ සභාපති ඩිලංක සංජය සොයුරාට ආරාධනා කර සිටිනවා. හරි ස්තුති සමිත මම හිතන්නේ ඔයාලට මා පේනවා හරි හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ මේ වැඩමුළුවට. ඉතින් අපේ ඊයේත් අපි මීඩියා ක්ලාස් එකට ආපු කට්ටියත් මෙතන ඇති. එතකොට ඊයේ තිබිච්ච ක්ලාස් එකත් ගොඩාක් කට්ටිය ජොයින් වෙලා තිබුණා. ඒ වගේම ගොඩක් හොඳ ෆීඩ්බැක් තිබුණා. ඉතින් අද අපි මේ සෙෂන් එක කරන්නේ ඔයාලට ඔයාලගේ අධ්‍යාපනය කරන්න ඔයාලට ඔයාලගේ බෞද්ධ ශිෂ්ටාචාරය පාඩම් මාලාවට අදාළව කරන සෙෂන් එකක්. මොකද ඔයාලට දැන් නොවැම්බර් මාසෙදී උසස් පෙළ විභාගය තියෙනවා. ඒකට ලබන අවුරුදු විභාගය ලියන්න ඉන්න අයත් මෙතන ඉන්නවා. ඉතින් ඔයාලට අවශ්‍ය දැනුම බෞද්ධ ශිෂ්ටාචාරයේ දැනුම ඔයාලට ලබා දෙන්න තමයි ඉන්දික් කළුආරච්චි අපේ ගුරුතුමා මෙතෙන්ට පැමිණලා තියෙන්නේ. ඉතින් රටේ මේ වගේ පොඩි පවතින තත්ත්වයක් එක්ක මේ වැඩේට සම්බන්ධ වුණ රටේ පවතින තත්ත්වය කියන්නේ මේ වෙලාවේ ගුරු වර්ජනයක් යනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔන්ලයින් ක්ලාස් තියෙන්නේ නැහැ. ඒ වගේම ඒ වගේ රටේ තියෙන කොවිඩ් ප්‍රශ්න නිසා පන්ති ඉස්කෝල මොකුත්ම නැහැ. ඒක නිසා ඒ වගේ තත්ත්වයක් තියාගෙනත් අපිත් එක්ක මේ සෙෂන් එක කරන්න මේ වෙලාවේ පැමිණුණාට ඉන්දික කළුආරච්චි ගුරුතුමාට මේ ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ මේ වැඩමුළුවට. ඒ වගේම මෙතන ඉන්න කට්ටිය දන්නේ නැතුව සමහර අය රොටරි ක්ලබ් ඔෆ් රත්නපුර කියන නම දැක්කට මොකද්ද මේ කියලා. ඉතින් රොටරි ක්ලබ් ඔෆ් රත්නපුර කියලා අපි තියෙන්නේ මේක ලංකාව වගේම වෙන හැම ලෝකෙකම තියෙන ක්ලබ් එකක්. ඒ කියන්නේ මේක අපි සමාජ සේවා මේ සංගමයක් කියන්නේ. අන්න ඒ වගේ සමාජ සේවා අපි කරන තරුණ පිරිස ඉන්න සමාජයක්. ඉතින් මේකෙදි අපි එක දේවල් කරනවා. ඒ කියන්නේ ගොඩක් මිනිස්සුන්ට උදව් කරනවා, ගොඩක් මිනිස්සුන්ට දේවල් දෙනවා, මේ වගේ වර්ක්ෂොප් කරනවා. ඉතින් මේ වගේ දේවල් අපි මේ අපේ සමාජ සේවා සංගමයක් විදිහට අපි කරලා දෙනවා. ඉතින් ඔයාලට අපේ රොටරි ක්ලබ් ඔෆ් රත්නපුර Facebook page එකට ගියා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද අපි කරන්න කියලා. ඒ වගේම මේ වගේ වැඩමුළු අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඔයාලට පුළුවන් Facebook page එක අපි like කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් ඇවිල්ලා අපේ මේ sessions වලට සම්බන්ධ වෙන්න. ඉතින් මම වැඩි වෙලාවක් ගන්න නැහැ. මොකද ඊයේත් අපිට ටයිම් එක පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒක නිසා මම හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ මේ වැඩමුළුවට. ඉතින් ඒ වගේම කට්ටිය පිළිගන්න ගමන්ම ඉන්දික සර්ට නැවතත් මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ තත්ත්වයක් තියෙන වෙලාවක අපිට මේ දේ කරන්න සහභාගී වුණාට. සමිත ස්තුතියි අයියේ. මම දැන් ඔබට ඔබේ ගුරුතුමාව හඳුන්වලා දෙන්නම්. නිරන්තරයෙන්ම රොට්‍රැක්ට අපි සමාජයට ඔබට හොඳම දේ දෙන්නට කටයුතු කරන සමාජයක්. ඉතින් ඒ නිසාම බෞද්ධ ශිෂ්ටාචාර විෂයටත් අපි හොඳම ගුරුවරයෙක් තෝරාගත්තා. බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳව විශේෂවේදී උපාධි සහ ශාස්ත්‍රපති උපාධිලාභී ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කතිකාචාර්ය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගීම් පරීක්ෂක බෞද්ධ ශිෂ්ටාචාරය ගුරු උපදේශක සම්පත් පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළ ඒ වගේම රත්නපුර ජනප්‍රියතම බාලක පාසලක විෂය භාර ගුරුතුමා විදිහට කටයුතු කරන ප්‍රවීණ දේශක ඉන්දික කළුආරච්චි සර් තමයි අද දේශනය කරන්නේ. මතක් කරන්නට ඕනේ ඊයේ වගේම අදත් ගුරු වර්ධනයක් මැදවුවත් ඔබ වෙනුවෙන් පැමිණ ඉන්දික සර්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ දේශනය වෙනුවෙන් පැමිණියාට. එනම් ඉන්දික සර් ඔබට අවස්ථාව දේශනය ආරම්භ කරන්නට.
සර් බාධා කරලා සමාවෙන්න මේ සර් මියුට් සර් තම මියුට් කරගෙන ඉන්නේ සර් මයික් එක මියුට් කරන් සර් ඉන්නේ හරි දැන් ඇහෙනව නේද ඔව් දැන් හරි සර් හරි එහෙනම් අයිබෝන් හැමදෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා විශේෂයෙන්ම අද රත්නපුර රොටරැක් තරුණ සමාජය විසින් සංවිධානය කරන මෙම උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාවේ අද දවසට නියම වෙලා තියෙන බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය පිළිබඳව සම්මන්ත්‍රණයට අපිට ආරාධනා කිරීම සමග අපිත් අපේ ආදරණීය ශිෂ්‍යෝ මේ කටයුත්ත සඳහා සහභාගී වෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධව අපේ තරුණ පුතාලට අපි විශේෂයෙන්ම අපේ ස්තුතිය පුද කරනවා. මෙවන් කාලයක සමාජයක් විදියට උත්පල වෙලා ඉන්න වෙලාවක මුළු මහත් සමාජයක් දුර්මුඛ වෙලා ඉන්න වෙලාවක අකර්මණ්‍ය නොවි මේ රට වෙනුවෙන් ජාතිය දූපතුන් වෙනුවෙන් මේ බඳු සමාජ සත්කාරයක් කිරීම පිළිබඳව අපි විශේෂයෙන්ම රොටරැක් සමාජයට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අපි අද දවසේ මේකට සහභාගී වෙන්නේ අපි විශේෂයෙන්ම ගෙවිච්ච මාස දෙකකට ආසන්න කාලයක් තුල දෙකකටත් වැඩි කාලයක් අපි මේ රටේ දරුවෝ වෙනුවෙන් නොමිලේ බෞද්ධ ශිෂ්ටාචාර විෂය ඉගෙනීම් කටයුතු වල නිරත වුණා. තාමත් ඉදිරියටත් නිරත වෙමින් ඉන්නවා. මෙවර විභාගයට පෙනී සිටින දරුවන්ට වගේම 2022 විභාගයට පෙනී සිටින දරුවන්ට 23 විභාගයට පෙනී සිටින දරුවන්ට අපි මේ මොහොතේ ඒ සමාජ සත්කාරය කරනවා. විශේෂයෙන්ම දැඩි ආර්ථික අපහසුතාවයන් මැද්දේ ආර්ථික පීඩාවන් මැද්දේ බත් කටක් කන්න තරම් වත්කමක් නැති කාල දසාවක ඔබ පත් වෙලා තියෙන මේ අවාසනාවන්ත තත්වයේදී අධ්‍යාපනික වශයෙන් දුර්මුඛ නොවෙන්නට ගුරුවරු විදියට අපි මේ සමාජයත් එක්ක බැඳිලා ඒ තියෙන අත්‍යන්ත බැඳීම නොබිඳා පවත්වාගෙන යන්න මේ වගේ සමාජ සත්කාර වලට දායක වෙනවා. ඉතින් අපි පුතාලට දිගටම ආරාධනා කරනවා. අපි මේ වගේ සමාජ කටයුතු වල නිරත වෙන්නේ ඔබේ යහපත වෙනුවෙන් ඔබ වෙනුවෙන්. ඒක නිසා අද විශේෂයෙන්ම මේකට මම විශ්වාස කරනවා 2021 විභාගයට මුහුණ දෙන දරුවෝ වගේම 2022 වර්ෂයේ විභාගයට මුහුණ දෙන දරුවෝත් පූර්ණ සූදානමක් විදිහට මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙනවා. හැබැයි මේක ඉලක්කගත වෙන්නේ 21 විභාගයට මුහුණ දෙන තවත් මාස දෙකමාරක් වගේ කෙටි කාලයක් තුළදී විභාගයට මුහුණ දෙන දූපුතුන් වෙනුවෙන්. ඒ නිසා මම උත්සාහ කරා අද දවසේ මේ විභාගයකට මුහුණ දෙන දරුවන්ට අදාළ විදිහට යම්කිසි මාතෘකාවක් තෝරාගෙන ඒ මාතෘකාව සාකච්ඡා කරන ගමන් අපි කිසියම් ආකාරයකට උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියනකොට අනුගමනය කරන්න ඕනි මොන වගේ ක්‍රමවේදද අපි මොන විදිහටද අපිට ලැබෙන සීමිත කාලය කළමනාකරණය කරගෙන විභාගය ජයග්‍රහණය කරන්න කියන කාරණාව. දැන් පුතාලා දන්නවා බෞද්ධ ශිෂ්ටාචාරයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ඔබට ලැබෙනවා වර්ණ පහක් සහිතව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් විදිහට කෙටි ප්‍රශ්න 50ක් ඒවැන් උත්තර 5ක් ලැබෙනවා. එකකින් කැමති එකක් තෝරගන්න. පැය දෙකක ප්‍රශ්න පත්‍රයක්. එකකින් කෙටි පිළිතුරු එහෙම නැත්නම් ඒකට ඔබ නිවැරදි වර්ණයේ යටින් ඉරක් අඳින එක කියන එක සංකේතවත් කරමින් ඔබට ලැබෙන පිළිතුරු කවුළුව තුල පිළිතුරු ලකුණු කිරීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේ ප්‍රශ්න 50කට පුතා මුහුණ දෙනවා. මේ ප්‍රශ්න 50 නිර්මාණය වෙන්නේ අපි අවුරුදු දෙකක් පුරාවට ඉගෙන ගන්න නිපුණතා 10ක් ඇගීමට ලක් කරනවා. පුතාලා දන්නවා බෞද්ධ ශිෂ්ටාචාර විෂය 12 වසරට නිපුණතා 5ක් 13 වසරට නිපුණතා 5ක් විදිහට බෙදලා වෙන වෙලා තියෙනවා. ඔයාලට පුතේ මේ විෂය නිර්දේශය ඉගෙන ගන්නට සාමාන්‍යයෙන් අපි ගත්තොත් කාලච්ඡේද 600ක් තියෙනවා. කාලච්ඡේද 600ක් කාලයක් ඇතුළත තමයි පුතාලා මෙව විභාගයට මුහුණ දෙන්නේ. ඒ කියන්නේ කාලච්ඡේද 600ක් ඉගෙනගත්ත දෙය ඇගීමකට ලක් කරනවා පැය 5ක කාලයක් තුලදී. කෙටි ප්‍රශ්න පත්‍රයට පැය 2කුත් රචනාමය ප්‍රශ්න පත්‍රයට පැය 3කුත් විදිහට තමයි මේ කාලච්ඡේද 600
ප්‍රයෝජනෙට ගන්න. දැන් පුතාලා දන්නවා පුතාලට තියෙන දැන් සමහර දරුවෝ උත්සාහ කරනවා විභාගයක් වෙනකොට මේ කීපයක් තෝරා අරගෙන අනුමාන ප්‍රශ්නයක් දෙකක් හදාගෙන ඒ අනුව විභාගයට මුහුණ දෙනවා කියලා. ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. එහෙම අනුමාන කරන එක කරන්න පුළුවන්කම කෙනෙකුට තියෙන්න පුළුවන්. හැබැයි ඒක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. අපි උත්සාහ කරන්න ඕනේ මේ යම් කිසි කොටසකට සූදානම් වීම නෙවෙයි සමස්තයට සූදානම් වීම. මම එහෙම කියන්නේ පුතාලට මේ උගන්වපු කාලච්ඡේද 600ම නියෝජනය කරමින් තමයි ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ. මම මූලිකව ගත්තොත් කෙටි ප්‍රශ්න පත්‍රය සකස් වෙන ආකෘතිය පිළිබඳව කතා කළත් පුතේ දැන් පුතාලා දන්නවා මේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් තියෙනවා නේද? ඒතර මේ ප්‍රශ්න 50ට ලකුණු දෙක බැගින් ලකුණු 100ක් හිමි වෙනවා. මේ ලකුණු දෙක බැගින් ලකුණු 100ක් ප්‍රශ්න පත්‍රයට හිමි වෙන්නේ පුතාගෙන් ප්‍රශ්න යොමු කරනවා මූලික කරුණු කිහිපයක් පරීක්ෂාවට ලක් කරන්න. ඔබට හිතෙනවා ඇති මේ ප්‍රශ්න පත්‍රයේදී මේ ඉරි ගහන්න තියෙන්නේ නැත්නම් තෝරන්න තියෙන්නේ ලක්කම දාන්න තියෙන්නේ. ඉතින් මේකේ මොකක් හෝ එක දෙයක් විතරයි මනින්නේ කියලා. නෑ පුතේ. මේ ඔබට නොතේරුණාට මේ ප්‍රශ්න පත්‍රයේදී ඔබෙන් ප්‍රධාන ශේෂ්ත්‍ර පහක් ඔබේ ඇගීමට නැත්නම් ඔබ පරීක්ෂාවට ලක් කරනවා. ඒ තමයි දැනුම, අවබෝධය, භාවිතය, සංශ්ලේෂණය සහ විශ්ලේෂණය කියන අංශ පහ. දැනුම, අවබෝධය, භාවිතය, සංශ්ලේෂණය, විශ්ලේෂණය. මෙන්න මේ කියන අංශ පහක් මේ ප්‍රශ්න 50 අතරින් ඔබව පරීක්ෂාවට ලක් කරනවා. එතකොට පුතාලා දන්නවා බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂයේ හුඟක් අය පාස් වෙනවා. හැබැයි ටිකක් අය තමයි ඒ සම්මාන ගන්න. හුඟක් අය පාස් වෙනවා, ටිකක් අය ඒ ගන්නවා. ඒවත් නැත්නම් B සම්මානයක් හෝ සම්මානයක් ගන්නවා. එතකොට වැඩිපුර ප්‍රතිශතය තියෙන්නේ සමත් වීමේ ප්‍රතිශතය. ඒ සම්මාන ලබා ගැනීමේ ප්‍රතිශතය ඊටාම අඩු මට්ටමක තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? පුතේ අපි ප්‍රශ්න පත්‍රය හදනකොට ඔබේ මේ ලකුණු 100න් අපි ලකුණු 40ක් විතර වෙන් කරනවා දැන් වගේ දැනුම පරීක්ෂා කරන්න. හරි. එතකොට අපි අවබෝධයට 20ක්, භාවිතයට 20ක්, සංශ්ලේෂණයට 10ක්, විශ්ලේෂණයට 10ක් මෙහෙම ගිය තැන තමයි ලකුණු 100 හැදෙන්නේ. හරි. මේකෙන් මම කියන්නේ මේ හරිම ඉලක්කම නෙවෙයි. නමුත් මේ වගේ භාගයකට බෙදලා යනවා. එතකොට දැනුම කියන්නේ සාමාන්‍යයෙන් පාඩම් කරලා කටපාඩම් කරලා මතක තියාගෙන ප්‍රශ්නයකට පිළිතුරක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි අවබෝධය කියන්නේ දැනුම නෙවෙයි. අවබෝධය කියන්නේ ඔබ දැනගත්ත දෙයක්. එහෙම නැත්නම් ඔබට ලැබිච්ච දැනුම ඔබ ඒක කොයිතරම් දුරට අවබෝධ කරගෙන තියනවාද කියන පරීක්ෂාව. අන්න එහෙනම් ඒ වගේ කාරණාවකට ලකුණු 20ක් හිමි වෙනකොට ඒ දැනුමින් අවබෝධ කරගත්ත දේ ඔබට කොයිතරම් දුරට භාවිතා කරන්න පුළුවන්ද? භාවිතා කරන්න පුළුවන්ද කියලා පරීක්ෂාවට ලක් කරනවා. ඒ බඳු ප්‍රශ්නක් තියෙනවා. එතකොට ඒ වගේම මේ ඔබ විසින් භාවිතා කරන එක විවිධ වශයෙන් කොටස් විදිහට වෙන් කරගෙන හඳුනා ගන්න, විශ්ලේෂණය කරගන්න ඔබට හැකියාවක් තියෙනවා. ආන්න මේ විදිහටත් කරනවා. ඒ වගේම ඒව වෙන් කරගත්ත දේන් නව ප්‍රවේශයක් ලබා ගන්න. අලුතින්ම ඔබට දැනුම් පද්ධතියක් නිර්මාණය කරගන්න පුළුවන්. ආන්න ඒ වගේ. එතකොට එහෙමනම් අපි ගත්තොත් මෙන්න පුතේ ලකුණු 40ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න 20යි 10යි 10යි 5යි 5යි එතන 20යි 40යි ප්‍රශ්න 50යි. ඔන්න ඔය වගේ හැඩයකට තමයි ප්‍රශ්න 50 හැදෙන්නේ. හරි. එතකොට පුතේ මේ සියලු දෙනාටම ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔයාලගේ මයික් මියුට් කරන්න. මොකද මේ මුළු රට පුරාම දරුවෝ පිරිසක්
මේකේ ඉන්නවා පුතාලගේ පෞද්ගලික කන්වර්සේෂන් මේකට අදාළ නැහැ. ඒ නිසා ඔයාලා හැම වෙලාවෙම අවධානය යොමු කරන්න. ඔයාලා නොදැනුවත්ව මයික් එක ඔන් වෙලා තියෙන්න පුළුවන්. ඔයා දන්නේ නැතුව ඒක මියුට් කරලා තිබුණාම ලේසි. අවශ්‍යතාවයක් වුණොත් පුතා කතා කරන්න. හරි? හරි. එතකොට මෙන්න මේ ලකුණු 50 ප්‍රශ්න 50ට තමයි අපි ලකුණු 100ක් ලබා ගන්න. එහෙනම් අර පුතාලට තේරුම් ගන්න ඕනේ දේ තමයි S එකක් ගන්න මෙන්න මේ ප්‍රශ්න 20 වගේ ඒයින් වැඩි ප්‍රමාණයක් ගැනීම. අනිකුත් අය මේ විදිහට හැබැයි මේ සංශ්ලේෂණ විශ්ලේෂණ ලකුණු ටිකක් ගැඹුරින් ගන්න තියෙන ඒවට ටිකක් ගැඹුරු අවබෝධයක් ඕනි කරනවා. ඒ වගේම භාවිතාව සහ අවබෝධය කියන ඒවා දැනුමම නෙමෙයි. එතකොට ওই විදිහට තමයි අපි පුතාලට ලකුණු 100ක් පිරිනමන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට. පැහැදිලිනේ? ඒ ලකුණු 100 පිරිනමන්නේ මේ විදිහට. එතකොට මේක නැවත වතාවක් මේ ප්‍රශ්න 50 දැන් අපි තීරණය කරන්න ඕනේ කොහොමද මේක ළමයින්ට යොමු කරන්නේ, මොන මාතෘකාවෙන්ද ප්‍රශ්න අහන්නේ, මොන මාතෘකාවට අදාළවද දරුවන්ට මේ කියන විදිහට මේ ප්‍රශ්න අපි දෙන්න ඕනේ. අන්න එතකොට අපි ඇගීමට ලක් කරනවා වැඩිම කාලයක් අරගෙන උගන්වපු මාතෘකාවල් වලින් අපි වැඩි බරක් තියන්න ඕන. ඇයි? දැන් නිකන් හිතන්නකො පළවෙනි මාතෘකාව ගත්තාම ඒකට කාලච්ඡේද 50ක් හම්බ වෙනවා නම් පුතේ ඒ කාලච්ඡේද 50ම උගන්වලා ඒකෙන් ප්‍රශ්න 5ක් යමුනේ නැත්නම් එතකොට ඒ උගන්වපු මුළු කාලෙම වැඩක් නැහැ. ඇගීමකට ලක් වෙනවා. ඒ නිසා ප්‍රශ්න පත්‍රයේ සමබර වෙන්න නියදියක් නැත්නම් අපි ඒකට පොඩි සමීකරණයක් හදා ගන්නවා. මොකක්ද සමීකරණය? ඒ සමීකරණය තමයි දැන් මේ කාලච්ඡේද සංඛ්‍යාව නේ, කාලච්ඡේද සංඛ්‍යාව අපි ප්‍රශ්න සංඛ්‍යාවෙන් බෙදනවා. කාලච්ඡේද සංඛ්‍යාව ප්‍රශ්න සංඛ්‍යාවෙන් බෙදුවාම අපිට එනවා සාමාන්‍ය අගය. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් සඳහා කාලච්ඡේද 12ක වටිනාකමක් තියෙනවා. එක ප්‍රශ්නයක් සඳහා කාලච්ඡේද 12ක් ඇගීමට ලක් කරනවා. හරි. දැන් බලන්න අපි විෂය නිර්දේශය අනුව ගත්තාම දැන් විෂය නිර්දේශයේ පළමු වන මාතෘකාව අපි ගත්තොත් පළවෙනි නිපුණතාවය ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලනික හා ආර්ථික පසුබිම විමර්ශනාත්මකව දකි. ඒකේ තියෙනවා නිපුණතා මට්ටම් 4ක්. මේ නිපුණතා මට්ටම් 4 සාධනය කරගන්න කාලච්ඡේද තියෙනවා. පළවෙනි නිපුණතා මට්ටමට 26යි, දෙවෙනි නිපුණතා මට්ටමට 32යි, තුන්වෙනි නිපුණතා මට්ටමට 21යි, හතරවෙනි එකටත් 21යි. එතකොට මෙතන අපිට එනවා කීයද පුතේ? 6යි 4යි 10යි ඉතුරුයි 1ක් 3යි 2යි 5යි 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 10යි නේද? 5යි 5යි 10යි 3යි 2යි 5යි 4යි 5යි. එහෙනම් දැන් එතකොට මේ පළවෙනි නිපුණතාවයෙන් ප්‍රශ්න කීයක් අපිට ලැබෙයිද කියලා බලන්න නම් අපි මොකද කරන්න ඕනේ? මේ කියන 100 බෙදනවා කීයෙන්ද? 12න් නේද? 12න් බෙදනවා. එතකොට අපිට දල වශයෙන් එනවා ප්‍රශ්න 8ක් වගේ සංඛ්‍යාවක් පළමු වන මාතෘකාව ආශ්‍රිතව අපිට ලැබෙනවා. ප්‍රශ්න 8ක් වගේ සංඛ්‍යාවක් පළමුවෙනි මාතෘකාව ආශ්‍රිතව අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. 8.5ක් නැත්නම් 8කට ආසන්න වශයෙන් අපි 8කට අගයනවා. හරිද? එතකොට පුතේ දැන් ඒ වගේ මේ මුළු නිපුණතා 10ටම මේ ප්‍රශ්න 50 බෙදිලා යනවා. මේ ප්‍රශ්න 50 බෙදිලා යන්නේ අර කියන සමීකරණයට අදාළව. එතකොට මේ ප්‍රශ්න 8 ගමුකෝ. මේ ප්‍රශ්න 8 ගත්තාම අපි පළමු වන මාතෘකාව ආශ්‍රිතව මේ ප්‍රශ්න 8 මෙන්න මේ ශේෂ්ඨ පහට දානවා. අපි කියමු දැනුමට ප්‍රශ්න 3ක් දැම්මා. අවබෝධයට 2ක් දැම්මා. නේද? එතකොට භාවිතයටත් 2ක් දැම්මා. මේ දෙකින් එකකට
එකක් දැම්මා. එතකොට 3යි 2යි 5යි 7යි 8යි. හරිද? එතකොට පුතාලට තේරෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ හැදෙන රටාව. කෙටි ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 50කින් යුක්ත ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ මෙන්න මේ රටාවට අනුව. එනිසා පුතාලා කවුරුවක් කල්පනා කරන්න එපා අපි පළවෙනි මාතෘකාවට සූදානම් වෙලා දෙවෙනි එකට විතරක් සූදානම් වෙලා නැත්නම් තෝරාගත්ත මාතෘකා කීපයකට සූදානම් වෙලා විභාගයේ ජයග්‍රහණය කරනවා කියන කාරණාව. එනිසා දරුවෝ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි මෙන්න මේ විදිහට තමයි අපිව පරීක්ෂාවට ලක් කරන්නේ. මේ විදිහට තමයි අපේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100 අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ. කටපාඩම් කරපු පමණින්ම ලකුණු 100 ගන්න බෑ. ඇයි ඒකේ දැනුමට වගේම අවබෝධයට භාවිතයට සංශ්ලේෂණයට විශ්ලේෂණයට ඔබේ තියෙන හැකියාව මනින ප්‍රශ්න ඇතුළත් වෙලා තියෙනවා. එනිසා කෙටි ප්‍රශ්න පත්‍රය පිළිබඳව අපි ඔය විදිහට තේරුම් ගන්න ඕනේ. ඊළඟ එක තියෙන්නේ අපිට මොකක්ද? රචනා ප්‍රශ්න පත්‍රය. රචනා ප්‍රශ්න පත්‍රයේ එක කොටස සහ දෙක කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් එක කොටස තියෙනවා නැවත වතාවක් 1 2 3 කියලා ප්‍රශ්න තුනක්. මේ ප්‍රශ්න තුනටම අනු කොටස් 5 බැගින් 1 2 3 4 5 බැගින් ප්‍රශ්න තුනක් තියෙනවා. මේකෙන් අපි තෝරගන්න ඕනේ ප්‍රශ්න කීයක්ද? මේකෙන් ප්‍රශ්න දෙකක්. එතකොට මේක අනු කොටසකට ලැබෙනවා ලකුණු 4ක්. වැඩි කිරීම 5යි 4 වරක් 5 20යි. එහෙනම් මේ ප්‍රශ්න දෙකක් කියලා කියන්නේ 20 දෙකක්. ඒ කියන්නේ වැඩි කිරීම සමානයි ලකුණු 40යි. එහෙනම් ඊළඟ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට හිමි වෙන ලකුණු කීයද? ලකුණු 100න් ලකුණු 40ක් හිමි වෙනවා පළවෙනි කොටසට. දෙවෙනි කොටසේ තියෙනවා 4 5 6 7 8 කියලා ප්‍රශ්න 5ක්. මේ ප්‍රශ්න 5න් අපි තෝරගන්න ඕනි ප්‍රශ්න 3ක්. ඒ ප්‍රශ්න 3ක් තෝරගන්නකොට එක ප්‍රශ්නයක තියෙනවා අනු කොටස් එක කොටස සහ දෙක කොටස කියලා. එහෙනම් එක කොටසකට ලකුණු 10යි වැඩි කිරීම 2යි 20යි. එහෙනම් දැන් අපිට පැහැදිලි වෙනවා අපේ ප්‍රශ්න පත්‍රයේ අපිට තියෙන ආකෘතිය. දැන් හුඟක් දරුවෝ විභාගයට ගිහිල්ලා ඇවිල්ලා අපිට කියනවා මොකක්ද? කියනවා සර් ප්‍රශ්න පත්‍රය නම් ලේසි අපිට ලියන්න වෙලාව මදි වුණා. ප්‍රශ්න පත්‍රය නම් ලේසි ලියන්න වෙලාව මදි වුණා. පුතේ මම ඔයාලට මුලින්ම කිව්වා මොකක්ද? කාලච්ඡේද 600ක් උගන්වපු දේ තමයි මේ පැය 3ක් ඇතුළත ඔයාලාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබෙන් මේ දේ ඔබේ හැකියාවන් අගීමට ලක් කරන්නේ එකම එක දේ ලිඛිත මාධ්‍ය හරහා පමණි. ඔයාලට වොයිස් කට් එකක් දාලා මේක පැහැදිලි කරන්න මෙහෙමයි ඒව ඇටච් කරන්න බෑ. මොකක්ද තියෙන්නේ? ඔබ ලියන පිළිතුර තුලින් තමයි පුතේ මේ කොයිතරම් දුරට ඔබ සාර්ථකද අසාර්ථකද කාලයට අනුව කළමනාකරණයක් කරගත හැකිද නොහැකිද කියන එක ඇගීමට ලක් කරන්නේ. එනිසා ප්‍රශ්න පත්‍රයට වාඩි වෙන්න ඉස්සෙල්ලම පුතාලා ගාව තියෙන්න ඕනි මම මේ ප්‍රශ්න පත්‍රය මේ විදිහට තමයි කළමනාකරණය කරගන්නේ කියන දැක්ම අවබෝධය. මොකද එහෙම නැතුව මේක පළවෙනි එක ලියලා දෙවෙනි එක ලියලා තුන්වෙනි එක ලියනවා එහෙම හිතාගෙන දැන් අපි දන්නවා සමහර දරුවෝ පේපර්ස් අපි ගත්තාම උත්තර පත්‍රය ගේීමට ලක් කරන්න ගත්තාම පළවෙනි එකට තියෙනවා උත්තරේට 14ක් 15ක් වල අමුණනවා. දෙවෙනි එකට යනකොට 10යි තුන්වෙනි එකට යනකොට ඊටත් අඩුයි හතරවෙනි එකට යනකොට ඇත්තෙම නෑ වගේ පස්වෙනි එකේ මොකුත් නෑ. ඒකින් එයා ඉස්සෙල්ලාම අපිට මානයක් දෙනවා මොකක්ද? මගේ හොඳම උත්තරේ පළවෙනි උත්තරේ ඊළඟට දෙවෙනි එක ඊළඟ එකට තුන්වෙනි එක. එනිසා අනවශ්‍ය විදිහට කොළ පිරෙව්වා කියලා අනවශ්‍ය කොළ ප්‍රමාණයකට උත්තර ලිව්වා කියලා ලකුණු හම්බ වෙන්නේ නෑ පුතේ. අපිට පුතාලට ලකුණු දෙනවා මාකි ස්කීම් එකක් නේද? පිළිතුරු ඇගීම් පත්‍රයක්. නැත්නම් මෙන්න මේ වගේ අපි ගත්තාම දැන් මෙන්න මේ වගේ එකකට අනුව තමයි අපි
ඔයාලට ලකුණු දෙන්නේ. නැතු අපේ සිතැඟි වලටවත් ඕ කියන්න පුතේ කීයද ක්ලාස් එක ඉවර? පුතේ ඒ වගේ ප්‍රශ්න ගන්න එපා. අපි දෙයක සම්මන්ත්‍රණයක් තියෙන ඉතින් මේ වගේ පොදු කටයුත්තකදී ඔයාලගේ පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න එපා. හරි. එතකොට මෙන්න මේ වගේ මාර්කින් ස්කීම් එකක් හම්බ වෙනවා. ඒ මාර්කින් ස්කීම් එකට අනුව තමයි අපි පුතාලට උත්තර වලට ලකුණු දෙන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා අපි මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට පළවෙනි කාරණේ තමයි කාල කළමනාකරණය කියන එක. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියනකොට කාල කළමනාකරණය විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? දැන් උදාහරණයක් විදිහට පුතා මෙතන කොටස් 5යි. ඒ වගේ කොටස් 10කට ලකුණු උත්තර ලියන්න ඕන. මේ එක ප්‍රශ්නයකට කොටස් 5ක් අන්තර්ගත වෙනවා. ඒ වගේ ප්‍රශ්න 10කට ලියන්න ඕන. එතකොට දැන් ඔයාට මේ දෙකටම මේ කොටස් 10ටම හම්බ වෙන්නේ කීයද ලකුණු 40යි. ලකුණු 40යි. එහෙනම් ඔයා මේ ප්‍රශ්න පත්‍රයේ ලියන්න ගත කරන කාලයෙන් 40ක් විතරයි එතනට ගත කරන්න ඕන. 40ක්. කොහොමද අපි ඒක තීරණය කරන්නේ? දැන් අපි ගත්තාම මේ කොටස් 5කින් යුක්ත ප්‍රශ්නයකට කොටස් 5යි. ඒක ලකුණු 4 බෙදීම ලකුණු 5. එහෙම නැත්නම් 4 බෙදීම ප්‍රශ්න 5 වැඩි කරාම ලකුණු 20යි. එතකොට මේ දෙවෙනි කොටස තියෙන ප්‍රශ්න තුලින් ප්‍රශ්න කොටස් 1යි 2යි. එතකොට ඒ ප්‍රශ්නයක කොටස් දෙකට ලකුණු 20යි. එහෙනම් අපි මේ සමස්ත ප්‍රශ්න පත්‍රයේ පුරා ලියන ප්‍රශ්න සංඛ්‍යාව පිළිතුරු ලියන්නේ අනු කොටස් ඇතුළත්ව ප්‍රශ්න 5කට. ඒ ප්‍රශ්න 5ටම ලැබෙන්නේ සමාන ලකුණු ප්‍රමාණයක්. ඒ කියන්නේ ලකුණු 20 බැගින් වෙච්ච ප්‍රශ්න 5. එහෙනම් මේ ප්‍රශ්න 5ටම අපි යොදා ගන්න ඕනේ සමාන කාලයක්. සමාන කාලයක්. එහෙනම් අපි මොකක්ද කාලය? අපි කාලය කොහොමද ඉස්සෙල්ලාම හඳුනගන්නේ? කොහොමද දැන් අපි කාලය තෝරගන්න ඕනේ? කාලය කළමනාකරණය කරගන්න ඕනේ. මම කිව්වා උඩ කොටසට අපි 40ක් විතරයි ගන්න කියලා නේද? දැන් නිකන් මෙහෙම හිතන්න. දැන් පුතාට ලැබෙනවා ප්‍රශ්න පත්‍රය සඳහා කාලය පැය 3යි. පැය 3යි. අපි මේක විනාඩි බවට පත් කරගත්තොත් විනාඩි 180ක්. විනාඩි 180ක් නේද? 180යි. එහෙනම් දැන් අපි මේක බෙදා ගන්න ඕනේ කීයෙන්ද? 5ෙන්. ඇයි? අපි ප්‍රශ්න 5කට මේ කාලය සමානව බෙදා ගන්න ඕනේ. අපිට අමතර කාලයක් හම්බ වෙනවා ප්‍රශ්න පත්‍රයේ කියවලා තේරුම් ගැනීම සඳහා. අමතර කාලයක් හම්බ වෙන නිසා ප්‍රශ්න තෝරා ගන්නත් අවබෝධ කර ගන්නත් අපි ඒ කාලය අපේ මේ පැය තුනෙන් මිඩංගු නොකරන නිසා අපි මේ විනාඩි 185න් බෙදනවා. එහෙනම් එතකොට 5 වරක් 3යි 3 15යි අඩු කරාම ඉතුරුයි 3ක් නේද? එතකොට මෙතනට 30යි 30ට 5 ඒවා 6යි උත්තරේ 36යි. එහෙමනම් පුතේ අපි මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් රචනා කරන්න ගන්න කාලය කොච්චරද? විනාඩි 36යි. විනාඩි 36යි. දැන් ඊළඟට අපි බලන්න ඕනේ පළවෙනි කොටසේ අනු ප්‍රශ්නයක් සඳහා. නිකන් හිතන්නකෝ දැන් මේකේ තියෙනවා කීයක්ද? කොටස් 5. එක ප්‍රශ්නයකට කොටස් 5යි ලකුණු 4 බැගින් එතකොට තමයි ලකුණු 20. එහෙමනම් අපි දැන් මොකක්ද කරන්න ඕනේ? මේ විනාඩි 36 බෙදන්න ඕනේ කීයද පුතේ? ඔව් කොටස් කීයක් තියෙනවද? 5න් නේද? කොටස් එතකොට 5 වරක් කීයක් තියෙනවද 36ට? 7ක් තියෙනවා. 7 5 වරක් 7 35යි අඩු කරාම 1යි. අපි දශම තිතක් තියලා බිඳුවක් ගත්තා 5යි. විනාඩි 7මාරක කාලයක් තමයි අපිට උපරිම ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් බැරි වෙලා හරි අපි මේ එක කොටසකට වැඩිපුර විනාඩිය ගානේ ගත්තොත් මොකද වෙන්නේ පුතේ? වැඩි කිරීම 10 විනාඩි 10ක් අපිට වැඩිපුර මිඩංගු වෙනවා. ඒ කියන්නේ අවසානයේදී ප්‍රශ්න පත්‍රයෙන් විනාඩි 10ක් අපිට අහිමි වෙනවා. යම් විදියකට විනාඩි 2ක් වැඩිපුර ගත්තොත් අපිට විනාඩි 20ක් අහිමි වෙනවා. ඒ කියන්නේ ලකුණු 100න් 20ක් අපි පළවෙනි වතාවටම අයින් කරගෙන ඉවරයි. ඒක අපි අහිමි කරගෙන ඉවරයි. ඒ නිසා අපි හරියටම මෙන්න මේ කියන කාලය පිළිබඳ අවධානය යොමු කරලා
අපි පළවෙනි කොටසක් සඳහා ගත කරන උපරිම කාලය 7:05යි. මේක බැලන්ස් වෙනවා සමහර වෙලාවට පුතේ අපෙන් අහනවා ගිහියෙකු වශයෙන් මෙලවස ප්‍රසාදනය කර ගැනීම සඳහායි වහල් වන චතුර්විධ සම්ප්‍රදාය නම් කරන්න. අන්න එතකොට ඒකේ කරුණු තියෙන්නේ 2යි 3යි 4යි නේද? කරුණු 4යි නේ? එතකොට අන්න ඒ වගේ වට අපිට ලොකුවට වෙලාවක් යන්නේ නැහැ. ඒ වෑයම් සමහර දීර්ඝ වෙන ඒවා බැලන්ස් කරන්න පුළුවන්. හැබැයි අපේ හරි අවබෝධයක් තියෙනවනේ මොනවා කළත් පළවෙනි කොටසේ අපි විනාඩි කීයකටද? ඔව් පැය 3ක් තියෙනවා. එහෙනම් අපි ඒ වන විට විනාඩි 40ක් නෑ 36යි. ඔව් 36 ඒවා දෙකක්. විනාඩි 36 ඒවා දෙකක්. 6යි 12යි 7යි. විනාඩි 72ක කාලයක් අපිට පළවෙනි කොටස් දෙක අවසන් කරන්නට ගත කරන්න පුළුවන්. ඒ වගේ ඉතිරි කාලය තමයි අපිට ඉතිරි ප්‍රශ්න සඳහා උත්තර ලියන්න කාලය බවට පත් වෙන්නේ. එහෙමනම් අපි 1 2 කියන කොටස් තුන්වෙනි හතරවෙනි ප්‍රශ්නයේ සිට 8වෙනි ප්‍රශ්නය දක්වා තියෙන ප්‍රශ්නවල දීගු රචනා ප්‍රශ්න ඒ ප්‍රශ්න ලියන්න එකකට ලකුණු 10ක් හම්බ වෙනවා. එහෙනම් අපිට මේ 36 බෙදුවාම දෙකට අපිට එක ප්‍රශ්නකට එනවා කීයද? විනාඩි 18ක් වගේ කාලයක් අරගෙන දීර්ඝ පිළිතුරක් රචනා කරන්න පුළුවන්. දැන් ඔන්න අපි ඊළඟට හැරෙන්නේ මේකේ ප්‍රශ්නක උත්තරය ලියන්නේ කොහොමද? විනාඩි 18කට ලියන උත්තරේ අපි කොයිතරම් දුරට නිවැරදිව ලියන්න ඕනද? දැන් නිකන් හිතන්න. සර් මේ සාකච්ඡා කරන්නේ මේ විභාග ආකෘතියද නැත්නම් පේපරයක් සාකච්ඡා කරන එකද ගන්න සර්? පුතේ අපි කතා කරන්නේ විභාගයට අදාළව ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට අනුගමනය කරන්න ඕනි තාක්ෂණික ක්‍රමවේදය. දැන් මේ ස්ට්‍රක් එක අපි කතා කළාට පස්සේ පුතාට ඒක අදාළ විෂයීය කාරණාවන් ඔස්සේ මෙන්න මේ ආකෘතියට අනුව කොහොමද පිළිතුර ලියන්නේ කියන කාරණාව. දැන් ඔයාට සිද්ධාන්ත මාතෘකාවක් අනුව මම මෙතන ඇවිල්ලා කතා කරොත් ඔයාට ඒක ප්‍රයෝජනවත් වේවි. නමුත් ඊට වඩා දරුවෝ විභාගයේදී කරන පොදු දුර්වලකම් පිළිබඳව තමයි මම මේ සාකච්ඡා කරන්නේ. ඇයි? තව මාස දෙකමාරක් වගේ කාලයකදී විභාගයට මුහුණ දෙනකොට ඔයාලට මේවා ඒ කියන්නේ නිවැරදි කරගන්න, චෙක් කරගන්න තැනක් අහු වෙන්නේ නැහැ. ඒ වගේම 2022 ඉන්න දරුවන්ට ඉදිරි අවුරුද්ද සඳහා ඉතාම හොඳින් සූදානම් වෙලා විභාගයට පෙනී ඉන්න පුළුවන්කම තියෙනවා. පුතාට හිතෙනවා නම් මේක පළදායි නෑ කියලා පුතාට කාලය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒක තමයි ආකෘතිය. හරි. හරි සර් බොහොම ස්තුතියි. හරි. එතකොට දැන් අපි කතා කරගෙන ගියේ මෙන්න මේ කියන පළවෙනි ප්‍රශ්න පත්‍රය, ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රය, දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ ප්‍රශ්නයක් පිළිබඳව. හරි. එතකොට දැන් අපි දන්නවා මේකේ අපිට එන්නේ රචනා ප්‍රශ්නයක්. රචනා ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක් නේද? දැන් ඔන්න රචනා ප්‍රශ්නයකදී අපි උත්තරයක් ලියනකොට කොහොමද අපි ඒකට සාර්ථකව පිළිතුරක් ලියන්නේ? රචනාවක් ලියන්නේ. විෂයය. සිංහල විෂය ඉගෙන ගන්න පුතාලා සිංහල විෂය ආශ්‍රිතව රචනා ලියන්න දන්නවා. නේද? නමුත් බෞද්ධ ශිෂ්ටාචාර විෂය ඉගෙන ගන්නකොට අන්න අපි දැන් මේකට මේ රචනා ප්‍රශ්නයකට පළමුවෙන්ම තියෙනවා ප්‍රවේශය. ප්‍රවේශය. නේද? ඊළඟට තියෙනවා මොනවද? ඒ ප්‍රවේශය තුලින් නැත්නම් හැඳින්වීම. හරි. ඒකට ප්‍රවේශය නැත්නම් හැඳින්වීම ඊට පස්සේ මොනවද තියෙන්නේ? කරුණු. කරුණු අඩුම ගානේ අපි 4ක් හෝ 5ක් අවශ්‍යයි පිළිතුර සාර්ථක පිළිතුරකට. මේවා අපි කියන ෆැක්ට්ස් නැත්නම් කරුණු. නැත්නම් මේකට කියනවා සාධක. නේද? සාධක තුලින් තහවුරු කරන්න කියලා කියනවානේ. නේද? එතකොට එහෙනම් මේ මාතෘකාව ප්‍රශ්නය පිළිබඳ ප්‍රවේශය හදාගත්තා. ඒ ප්‍රවේශය තුලින් කියන කාරණාවල් ටික ඉදිරිපත් කළා. අවසානයේදී අපි මොකද කරන්නේ? මේක සම්පින්ඩණය කරනවා. එහෙම නැත්නම් සමාලෝචනය කරනවා. නැත්නම් අවසාන වශයෙන් තහවුරු කරනවා. ඔන්න පුතේ ওই විදිහට තමයි අපි උත්තරය සකස් කරගන්නේ. හරිද? ප්‍රවේශයක් හදාගත්තා.
ඒක හැඳින්වීමක් නැත්නම් ප්‍රවේශයේ ඒ අපෙන් අහන ප්‍රශ්නය නේද? අපේ ප්‍රශ්නයක තියෙනවා කඳක්. ප්‍රශ්නේ කඳ සහ විෂය විධානය. නේ විෂය විධානය කියලා එකක් තියෙනවා ප්‍රශ්නේ කඳ. ප්‍රශ්නේ කඳ තමයි පුතේ විෂය ශේෂ්ත්‍රය. විධානය තමයි අපේක්ෂිත සාධනය. ප්‍රශ්නයක හැම එකම තියෙන විස්තර කරන්න, ගෙනහැර දක්වන්න, අගය කරන්න, පැහැදිලි කරන්න, නම් කරන්න මේ වගේ විෂය ඒ ප්‍රශ්නේ අගට විධානයක් වෙනවා. ඒතකොට මේ විධානයෙන් බලාපොරොත්තු වෙන සමහර ඒවායෙන් බලාපොරොත්තු වෙන්නේ දැනුම හා ස්මරණය. දැනුම හා ස්මරණය. දැනුම කියලා කියන්නේ ඒ පිළිබඳව ඔයාට යම් දැනුමක්. දැන් සතර සංග්‍රහ වස්තුව නම් කරන්න. අන්න දැනුම හා ස්මරණය. සතර සංග්‍රහ වස්තුව හරියට නිවැරදිව නම් කරලා තියෙනවා නම් හරි. ඔයාට කියනවා දසරාජ ධර්මය පිළිවෙලින් නම් කරන්න. අන්න එතකොට ඔයා ගානට පිළිවෙලින් නම් කරලා තියෙනවා නම් කරුණු 10ම ඔයාගේ දැනුම හා ස්මරණය නම් අගය කරන්නේ එක හරි. හැබැයි ඔයා උඩ යට මාරු කරලා තියෙනවා නම් අන්න එතනදී සමහර වෙලාවට පොඩි ගැටලුවක් තියෙනවා මොකක්ද? එයාගේ ස්මරණය නිවැරදිවම අගයීමකට ලක් කරගන්න බෑ. 10ක් ලියන්න ඕනේ එකේ 7ක් ලියලා යනාදී වශයෙන් කියලා ලියලා තියෙනවා නම් පුතා ඔයා එතනදී අසම්පූර්ණ එනිසා පූර්ණ ලකුණු ලබා ගන්න බෑ. එතකොට ඒ පළවෙනි ආකාරයට විෂය විධානය ප්‍රශ්නේ කඳ අගට යෙදෙන අපේක්ෂිත සාධනය මෙන්න මේ කියන කාරණාවල් සමහර වෙලාවට අර දැන් අපි හුඟක් ඉගෙනගෙන තියෙන පුතේ උත්තරය දෙනවා ප්‍රශ්නේ දෙනවා ළමයට තියෙන රොබෝ වගේ ලියන්න. ඉතින් මම මුලින්ම ඒකයි පැහැදිලි කිරීම කරේ පුතේ ඒකක් ගන්න යන දරුවෙකුට යන කෙටිම මාර්ගය තමයි මම මේ තාම සීමිත කාල පරිච්ඡේදයක් ඇස්සේ වාට කියා දෙන්න උත්සාහ කරන්නේ. එතකොට සමහර විට පුතාලට හිතෙන්න පුළුවන් මේ මොනවාද අපි බලාපොරොත්තු වෙන්නේ මාතෘකාවක් ඇවිල්ලා ප්‍රශ්නයක් දීලා ඒකට උත්තරයක් දීලා එතනින් මේක ඉවර කරගන්න. නමුත් මම මේ උත්සාහ කරන්නේ පුතාලට ඊට වඩා ඉතාම ඵලදායි නේද? සමහර වෙලාවට දරුවෙකුට මේ දේවල් නොලැබෙන ඒවා. අපි උත්තරපත්‍ර පරීක්ෂකවරු විදිහට දීර්ඝ කාලයක් ලබාගත් අත්දැකීම්. ඒ වගේම විශ්වවිද්‍යාල බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට අපි මේ විෂයත් එක්ක තියෙන දැනුම කොහොමද නිවැරදි දැනුම තෝරා බේරා ගන්න කියන කාරණාව. එතකොට මේ හැම දෙයක්ම මේ සාකච්ඡාවේදී පුතාලට ඉතාම අතිශයින්ම වැදගත් වෙනවා කියන එක මම විශ්වාස කරනවා. හරිද? එහෙනම් එතකොට අපි බලාපොරොත්තු වෙන කාරණාව තමයි මේ මාතෘකාවකට අදාළව ඒ කරුණු ඉදිරිපත් කරනකොට ඉතාම ක්‍රමානුකූලව සංවිධානාත්මකව ඒ ප්‍රශ්නයට අදාළ වෙන විදිහේ උත්තරයක් සකස් කරන එක. දැන් අපි කිව්වේ ප්‍රශ්නේ අන්තිමට තියෙන කොටස. එහෙම නැත්නම් ප්‍රශ්නේ අගට තියෙන මොනවද? අපි අපේක්ෂිත සාධනය කියන එක. ප්‍රශ්න දීලා ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේක. නේ දැන් සමහර වෙලාවට ළමයි මේ ප්‍රශ්නේ අවබෝධ කරගෙන තියනවාද? මේ ළමයා මේ ප්‍රශ්නේ හරියට වටහාගෙන තියනවාද කියන එක අපි තේරුම් ගන්න එයා උත්තරේ ලියලා තියෙන ආකාරයත් එක්ක. එහෙනම් එතකොට සමහර ඒවා තියෙනවා අගය කරන්න, පරීක්ෂා කරන්න නේද? ගෙනහැර දක්වන්න, සමාලෝචනය කරන්න. දැන් මේ වගේ එකදී බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඔබ තුල පවතින තාර්කික හා විචාරශීලී හැකියාව. තාර්කික හා විචාරශීලී හැකියාව. තාර්කික හා විචාරශීලී හැකියාව මනින්න යොමු කරපු ප්‍රශ්නයකට දැනුම හා ස්මරණය මත පදනම් වෙච්ච උත්තරයක් දුන්නොත් ඒක සාර්ථක උත්තරයක් නෙවෙයි පුතේ. මතක තියාගන්න. දැනුම හා ස්මරණය මත පදනම් වෙච්ච උත්තරයක් තාර්කික විචාරශීලී ඥානය පරීක්ෂා කරන විෂයගේීමක අපේක්ෂිත සාධනයක සාර්ථක පිළිතුරක් බවට පත් වෙන්නේ නැහැ. ඒක තමයි මම මේ පුතාලට කියා දෙන්න උත්සාහ කරන්නේ. හරි. ඒක තමයි අර සමහර වෙලාවකට නීරස වගේ දැනෙන්න පුළුවන් නේද? එහෙමනම් ඔන්න ඔය විදිහට තමයි පුතාලගේ උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරයේ ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. ඒකට උත්තර ලියලා උසස්ම ලකුණු ලබාගෙන ඒ සම්මානයක් ගන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේදය ඔය අපි කතා කරමු. දැන් අපි යනවා කොහොමද අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව. හරිද? අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පොදුවේ බෞද්ධ ආර්ථික දර්ශනය. අපි උදාහරණයක් ගත්තාම බෞද්ධ ආර්ථික දර්ශනය. ආශ්‍රිතව ඔබෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. නේද? ධනය ගැන. ධනය පිළිබඳව අහන්න පුළුවන් ප්‍රශ්න. ධනය කියන එක පිළිබඳ බෞද්ධ ආකල්පය. ධනය පිළිබඳ
බෞද්ධ ආකල්පය. ඒ වගේම ධනෝපාර්ජනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්. ධන විසර්ජනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්. ධනය හා සමාජ සුභ සිද්ධිය අතර පවතින සම්බන්ධතාව. එන්න මේ වගේ කරුණු ගණනාවක් මූලික කරගෙන ඔයාලගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් මේ ධනය පදනම් කරගෙන නේද? අපි ගත්තාම විශේෂයෙන්ම පුතාලා පස්වෙනි නිපුණතාවයේ දෙවෙනි නිපුණතාවය නිපුණතා මට්ටම ධනෝපායනය ධනෝපාර්ජනය ආර්ථික සුරක්ෂිතතාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් ශ්‍රමය ධනය සහ සමාජ සුභ සිද්ධිය අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවය බෞද්ධ ඉගැන්වීම්. මෙන්න මේ කියන කොටස තමයි මම තෝරගත්තේ අද දවසේ සාකච්ඡාවට. මොකද අපි සාමාන්‍යයෙන් මේ සමස්ත මාතෘකාව කතා කරලා ඉවර කරන්න නම් කාලච්ඡේද 17ක් විතර ගත කරනවා. පාසලක නම් අපි ගත්තොත් කාලච්ඡේද 17ක් කියලා කියන්නේ අපි දවස් 7ක් 8ක් වගේ ප්‍රමාණයක් දවසකට කාලච්ඡේද 2ක් තමයි තියෙන්නේ. ඒ නිසා ගත්තාම දවස් 8ක් 9ක් වගේ කාලයක් ගත කරන එකක්. නමුත් අපි උත්සාහ කරනවා මේ පැය දෙක ඇතුළත පුංචි මේ පිළිබඳව ප්‍රවේශයක්. ඔයාලට විශේෂ දැනුම විතරක් නෙවෙයි ඉන් එහාට මේ මාතෘකාවකට අදාළව කොහොමද ප්‍රශ්නයකට උත්තර දෙන්නේ කියන කාරණාව නේද? ධනෝපාර්ජනය පළවෙනියෙන් අපි කතා කරමු මොකක්ද? ධනෝපාර්ජනය පිළිබඳව. හරිද? ධනෝපාර්ජනය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. හරි? පුතාලා දැන් දන්නවා මේ ධනය පිළිබඳ බෞද්ධ ආකල්පය. බුදුදහම ධනය පිළිබඳව දක්වන ආකල්පය මොකක්ද? බුදුදහමට අනුව පුද්ගලයාගේ මෙලොව සැප සහ පරලොව සැප කියලා දෙකක් කතා කරනවා. නේද? එහෙනම් මෙලොව සැප සාධනය කර ගැනීමේ ප්‍රධානතම මාධ්‍ය තමයි ධනය. හැබැයි ඒක නිෂ්ඨාවක් විදියට නැත්නම් ගෝල් එකක් විදියට නෙවෙයි. මීඩියම් එකක්. සැප ලබා ගැනීමේ මාධ්‍ය විදියට තමයි ධනය පිළිබඳ බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ. පුද්ගලයාගේ මෙලොව සැප සාධනය කර ගැනීම සඳහා වන මාධ්‍ය තමයි මොකක්ද? ධනය. ධනය තියෙන එක කාමභෝගී ජීවිත ගත කරන ගිහි ජනතාවට සතුටක් සැපයක්. ධනය නොමැති වීම දුක වේදනාවක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දාරිද්ර්යම් භික්කවේ දුක්ඛං ලෝකස්මි ගිහිනා කාමභෝගිනෝ. මොකක්ද කියන්නේ? දාරිද්ර්යම් භික්කවේ දුක්ඛං ලෝකස්මි ගිහිනා කාමභෝගිනෝ. කාමභෝගී වූ ගිහියන්ට දිලිඳු බව දුක. මොකක්ද පුතේ? කාමභෝගී වූ ගිහියන්ට දිලිඳු බව දුක. එහෙමනම් මේ දිලිඳු බව දුක නම් මේ දුක නැති කර ගන්නට පුද්ගලයා තුළ පවතින දුක సంతానගත දුක සහ සමාජගත දුක කියලා දෙආකාරයකට අපිට කතා කරන්න පුළුවන්. సంతానගත දුක තමයි පුතේ අපි මේ සිතුවිලිත් එක්ක තියෙන චිත්තචෛතසික ධර්මයන් එක්ක තියලා තියෙන මේ සංසාරිකව අප තුළ පවත්නා වූ දුක්ඛ සත්‍යයත් එක්ක බැඳිච්ච ඒ මහා ගැඹුරු දුක. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙනවා. දුකින් පිරීලා තියෙනවා. නිසා අන්නේ సంతానගත මේ ලෝකයේ තියෙන සෑම දෙයක් තුළම අවසානයේපත් වෙන්නේ දුක. ඒක තමයි ලෝකයේ දුකින් පිරීලා තියෙනවා කියන්නේ. ඊළඟට
ලෝකය දුකින් පිරීලා තියෙනවා කියන බුදුදහම එහෙම උගන්වන බුදුදහම මෙලොව සැපයක් ගැන උගන්වනවා. එයි බුදුරජාණන් වහන්සේ පරලොව ගැන දේශනා කරපු චින්තකයෙක් ගුරුවරයෙක් නෙවෙයි. පරලොවට විතරක් උගන්වපු ගුරුවරයෙක් නෙවෙයි. උන්වහන්සේ මෙලොව පරලොව දෙලොවම සැප සාධනය කරගන්න උගන්වපු ගුරුවරයෙක්. එනිසා පුද්ගලයාගේ මෙලොව ජීවිතයේ සැප සාධනය කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ පිළියාට ධනය අවශ්‍යයි කියලා ගන්නවා. ධනය අවශ්‍යයි කියලා ගන්නවා. ඒක තමයි අර අපි කිව්වේ ඉන කියන සූත්‍රයේ ඉන කියන්නේ ණය. ඒක කියනවා දහලිද්‍යම් භික්කවේ දුක්ඛං ලෝකස්මි කිහිනා කාමභෝගී. කාමභෝගී යෝගීයන්ට දිලිඳු බව දුක. එහෙනම් මේ දිලිඳු බව නැති කරගන්න නම් කොහොමද කටයුතු කරන්නට ඕන? දිලිඳු බව නැති කරගන්න කටයුතු කරන්න ඕනේ කොහොමද? ඒ පිළිබඳව ගත්තාම ඔය හොඳම උදාහරණයක් තියෙනවා. පුතාලා දන්නවා ව්‍යග්ගපජ්ජ සූත්‍රය. අහලා ඇති ව්‍යග්ගපජ්ජ සූත්‍රය. දීඝජානුකෝලිය කියන බ්‍රහ්මණයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි ගිහිව ලෞකික කාමභෝගී ජීවිත ගත කරනවා. අපි ඊටාම සුවපහසු ජීවිත ගත කරනවා. අපේ අමුදරුවනුත් ඒ වගේම සුවපහසු ජීවිත ගත කරනවා. අපිටත් ඔබ වහන්සේගේ ධර්මයේ තුල යමක් තියෙනවා නම් දේශනා කරන්න. බුදුහාමුදුරුවෝ කිව්වද පුතේ මේ නෑ මේක නිර්දන පාන්තික ධර්මයක්. මේක දුක් විඳින මිනිස්සුන් සඳහා දේශනා කරන ධර්මයක්. උඹලා වගේ මුදලාලිලට දරපති පන්තියට මගේ ධර්මයේ ඉඩක් නැහැ කියලා. නෑ බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකක්ද? ලෞකික ජීවිත ගත කරන මෙලොව ජීවිත සාර්ථක කරගන්න බලාපොරොත්තු වන ගිහියන්ට වැදගත් වන කරුණු හතරක් දේශනා කරනවා. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. මොනවද පුතේ? චතුර්විධ සම්ප්‍රදාය ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තියෙන උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. ඒ විතරක් නෙවෙයි මෙලොව වගේම පරලොව යහපත් කරගන්න ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා කියන චතුර්විධ සම්ප්‍රදායන් වැදගත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම දැන් එහෙමනම් ගිහියෙක් විදියට මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න නම් සම්මා ජීව ප්‍රතිපත්තිය ක්‍රියාවට නම් වන්න නේ. සම්මා ජීව ප්‍රතිපත්තිය ක්‍රියාවට නම් වන්න. ගිහියා ධාර්මිකව දැහැමිව ධනය ලබන්නට ඕන. අන්න ඒක තියෙනවා සිංහාලෝවාද සූත්‍රයේ. කුල පුත්‍රයන් විසින් ධනය ලබන්න ඕනි කොහොමද කියලා. භෝගේ සංහර මානස්ය බමරස්සේ විරියතෝ භෝගා සම්නිච්ඡයන් යන්ති වම්මිකෝ උපචීයති එවං භෝගේ සමාගන්තාලමත්තෝ කුලේ ගිහි. එනම් ගිහියා විසින් අර අපි කියපු විදියට අවශ්‍යතාවයන් සපුරා ගන්නට සමාජ යුතුයකම් ඉටු කරන්න ප්‍රමාණවත් ධනයක් ලබා ගන්න ඕනි. ඒ ධනය ලබන්න ඕනි කොහමද? බඹරා මල නොතලා රොන් ගන්නාසේ වේයා තුඹස බඳින්නාක්සේ ගිහියා විසින් ධනය උපයන්න ඕනි. බඹරා මලින් රොන් ගන්නකොට මලේ පැහැයට හානි කරන්නේ නැහැ පුතේ, පෙතිවලට හානි කරන්නේ නැහැ, සුගන්ධයට හානියක් කරන්නේ නැහැ. මල නොතලාරෙන් එහෙම නැත්නම් රොන් ගන්න. නේ. ගිහියා විසින් ධනෙ උපයන්න ඕනෙත් ඒ විදියට. බෞද්ධ ආචාර ධර්මයන්ට අනුව අධාර්මික වෙන්නේ නැතුව, සාහසික වෙන්නේ නැතුව දැහැමිව ධනෙ උපයන්න ඕන. අන්න එතකොට මේ පිළිබඳව රාසිය සූත්‍රයේදී මේ වගේ ඉගැන්වීමක් තියෙනවා. ධම්මේන භෝගේ පරියේසති අසාහසේ. ධම්මේන භෝගේ පරියේසති අසාහසේ. සාහසික නොවි ධාර්මිකව ධනය ඉපැය යුතුය. ධම්මේන භෝගේ පරියේසති අසාහසේ. ධාර්මිකව සාහසික නොවි ධනය උපයන්න ඕන. එහෙනම් කොහොමද? මිච්ඡා ආජීවයෙන් තොරව සම්මා ආජීවයේ නිරතව මොනවද බහැර කරන්න ඕනේ? මිච්ඡා ආජීවයෙන් තොරව සම්මා ආජීවයේ නිරතව ධනය උපයන්නට ඕන. නේද? දැන් මිච්ඡා ආජීවය
බුදුදහමේ තියෙනවා පුතේ මිච්ඡා ආජීව සහ සම්මා ආජීව. මිච්ඡා ආජීව කියන්නේ වැරදි දිවි පැවැත්ම. සම්මා ආජීව කියන්නේ නිවැරදි දිවි පැවැත්ම. මිච්ඡා ආජීව කියලා ගත්තහම මිච්ඡා ආජීව විදිහට පංච වනිජ්ජාවන් පිළිබඳව උගන්වනවා. පංච වනිජ්ජා. සත්ත්ව වනිජ්ජා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සත්ත්ව වනිජ්ජා කියන සූත්‍රයේ ගිහියෙකු විසින් නොකල යුතු දේවල් පිළිබඳව උගන්වනවා. අන්න ඒ තමයි මොකක්ද? සත්ත්ව වනිජ්ජා. සත්ත්ව වනිජ්ජා විෂ වනිජ්ජා මාංශ වනිජ්ජා මජ්ජ වනිජ්ජා. මේවා නොකල යුතු ඒවා. මේවා මොනවද? නොකල යුතු රැකියා. එනම් මොනවද? කල යුතු ඒවා. කසී කියන්නේ කෘෂි කර්මාන්තය. ගෝරක්ක කියන්නේ පශුපාලනය. වනිජ්ජා වෙළඳාම. සිප්පඤ්ඤතර ශිල්ප රැකියා. ඉස්සත් හමුදා සේවය. රාජපොරිස රාජ්‍ය සේවය. එහෙනම් මෙන්න මේවා තමයි සම්මා ආජීව, මේවා තමයි මිච්ඡා ආජීව. එහෙනම් උපාසකයෙකු විසින් නොකළ යුතු ඒවා මිච්ඡා ආජීව, කළ යුතු ඒවා සම්මා ආජීව. නේද? මෙන්න මේ පංච වනිජ්ජාවන්ගෙන් වැළකීලා සම්මා ආජීවයේ නිරත වෙලා ධනය උපයන්නට ඕන. දැන් සත්ත්ව වනිජ්ජා කියලා කිව්වේ මස් පිනිස සතුන් වහලුන් ලෙස මිනිසුන්. සත්ත්ව වනිජ්ජා කිව්වේ අවි ආයුධ වෙළඳාම. විෂ වනිජ්ජා කිව්වේ වසවිස වර්ග වෙළඳාම. මාංශ වනිජ්ජා කිව්වේ මස් මාංශ වෙළඳාම. මජ්ජ වනිජ්ජා කිව්වේ මාදක ද්‍රව්‍ය වෙළඳාම. ඒවා නොකළ යුතුය. සම්මා ආජීව කිව්වේ කසී කෘෂි කර්මාන්තේ. ගෝරක්ක කිව්වේ පශුපාලනය. වනිජ්ජා කිව්වේ වෙළඳාම. සිප්පඤ්ඤතර කිව්වේ ශිල්ප රැකියා. ඉස්සත් කිව්වේ හමුදා සේවය, රාජ්‍ය සේවය නැත්නම් රාජපොරිස කියලා කිව්වේ රාජ්‍ය සේවය. දැන් මෙන්න මේ කියන රැකියා, ධාර්මික රැකියා, මේවා නිරත වෙන්න ඕනි කොහොමද කියලා ව්‍යග්ගපඤ්ඤ සූත්‍රයේ චතුර්විධ සම්ප්‍රදායේ පළවෙනි කාරණා මොකක්ද? උත්ථාන සම්පදා. ඒක කියනවා උත්ථාන විරියාදිගතේහි බාහා බල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකා ධම්ම ලද්දේහි. උත්ථාන වීරියෙන්, බාහු බලයෙන් දහදිය මුගුරු වගුරවලා ධාර්මිකව ධනයක් ලබන්න ඕනි. ඒක තමයි බෞද්ධ ධනෝපාර්ජන පිළිවෙත. පැහැදිලිද පුතාලට? දැන් පුතාලට විභාගෙදී මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරිද? අපි මේ ප්‍රශ්නය අපි ලියාගමු ආකෘතියක් විදියට. ආර්ථික සමෘද්ධිය වනාහි තෘප්තිමත් ගෘහස්ත ජීවිතයකට ආර්ථික සමෘද්ධිය වනාහි තෘප්තිමත් ගෘහස්ත ජීවිතයකට අත්‍යවශ්‍ය සාධකයකි. අත්‍යවශ්‍ය සාධකයකි.
ධනෝපායනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් අනුසාරයෙන් සනාථ කරන්න දැන් මම මේ ප්‍රශ්නයට අදාළ සිද්ධාන්ත මූලික මඟ පෙන්වීමක් සහිතව කරන්නේ පුතාලට ගොඩාක් දේවල් කියා දීලා ඔළුව කවුල් කරනවට වැඩිය දැන් පුතාලා අපෙන් හුඟක් වෙලාවට අහන සර් ප්‍රශ්නයකට කොච්චර පිටු කීයක් තිබුණොත් ඇද්ද කොච්චර උත්තරයක් තිබුණොත් ඇද්ද නේද ඉතින් ඒක නිසා කොහොමද ඊටාම කෙටියෙන් තියෙන විෂයීය දැනුම් ප්‍රමාණය අපි ඉදිරිපත් කරන්නේ කියන එක. මේකට දැන් මේ ප්‍රශ්නය ආර්ථික සමෘද්ධිය වනාහි තෘප්තිමත් ගෘහස්ත ජීවිතයකට අත්‍යවශ්‍ය සාධකයකි. දැන් බලන්න මේ අපේ අවධානය වෙනස් කරන හැටි ආර්ථික සමෘද්ධිය වනාහි තෘප්තිමත් ගෘහස්ත ජීවිතයකට අත්‍යවශ්‍ය සාධකයකි. ඒක නේද අපි කිව්වේ ඉන සූත්‍රයේ දාලිද්‍යම් භික්කවේ දුක්ඛං ලෝකස්මු ගිහිනා කාමභෝගිනෝ. කාමභෝගී වූ ගිහියන්ට දිලිඳු බව දුක. එහෙනම් දිලිඳු බව දුකක් වෙන්නේ ආර්ථික සමෘද්ධිය ඇති කරගන්න බැරි වෙනකන්. ආර්ථික සමෘද්ධිය ඇති වෙනවා නම් ගිහි ජීවිතේ සම්බාධ නැහැ, දුක් නැහැ. නේද? එතකොට මේ ධර්ම කාරණා වෙනත් විදිහකට ඉදිරිපත් කරලා තියෙනවා. ආර්ථික සමෘද්ධිය වනාහි තෘප්තිමත් ගෘහස්ත ජීවිතයකට අත්‍යවශ්‍ය සාධකයකි. ධනෝපායනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් අනුසාරයෙන් සානාථ කරනවා. එහෙනම් මේකේ මේ මාතෘකාව දීලා අපිට කියන්නේ මොකක්ද බෞද්ධ ධනෝපාර්ජන පිළිවෙත ඉදිරිපත් කරා. බෞද්ධ ධනෝපාර්ජනය. ඒ කියන්නේ ධනෝපාර්ජන, ධන උපාර්ජනය, ධන ඉපැයීම පිළිබඳව බුදුදහම කොහොමද උගන්වන්නේ? ධන ඉපැයීම පිළිබඳව කොහොමද උගන්වන්නේ කියන කාරණාව තමයි කියන්නේ. නේද? එතකොට දැන් අන්න අපි මේකේ තියෙන කාරණා ටිකක් අපි ලියාගමු පුතාලට. මම මේ දෙන්නේ පුතාලගේ දැනුවත් වීම සඳහා. හරි. කාමභෝගී ගිහියාට දිලිඳු බව දුකක් බව අවධාරණය කරන අතර පුතාලට ඕනේ නම් ලියා ගන්න ඒකේ පාලි පාඨය දාලිද්දියම් භික්කවේ දුක්ඛං ගිහීනං කාමභෝගීනං පරහන් වහන්න දිලිඳුකම පිටු දැකීම තෘප්තිමත් ගෘහස්ත ජීවිතයක් ගත කිරීමට හේතු වීම. මේ අතරතුරේදීම පුතාලට යමක් මතක් කරන්න ඕනේ. පුතාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ අංකයට WhatsApp අංකයක් මේකට ඔයාලට පණිවිඩයක් දෙන්න පුළුවන් 071 955 0919 ඒ අංකයට කතා කරලා පුතාලට අවශ්‍ය උදව්වක් උපකාරයක් ගන්නත් පුළුවන්. ඒ වගේම පුනරීක්ෂණ පන්ති සහ අපි මේ නොමිලේ උගන්වන පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්. අද රොට්‍රැක් සමාජයේ ඔයගොල්ලෝ වෙනුවෙන් කරන මේ උදාර සේවාව අපි පෞද්ගලිකව අකණ්ඩව අපි දැන් මාස 2කට වැඩි කාලයක් පවත්වාගෙන යනවා. අපි එහෙම කියන්නේ දැන් මේ හුඟක් වෙලාවට දරුවෝ මේ සම්මන්ත්‍රණ වල ඉන්නකොට එයාලගේ data ඉවර වෙනවා, සිග්නල් නැති වෙනවා. ඒ නිසා හුඟක්
දරුවන් මේ අපි සම්මන්ත්‍රණයක් ආරම්භ කරාම අවසාන වෙනකම් හැමදෙනෙක් පෙරදී ඉන්නේ නැහැ. ඒ නිසා අතරමඟදී මේ දැනුවත් කිරීම පුතාලට කියන්නේ ඔයාලට විභාගයට අවශ්‍ය කරන ඕනෑම උදව්වක් අපිට කරන්න එහෙම නැත්නම් විශේෂ කරුණක් දැනගන්න ඕනේ නම් ඒ ඉහත අංකයට කතා කරලා දැනගන්න. ඒ වගේම ඔබට තවදුරටත් ඉදිරියටත් නොමිලේ අධ්‍යාපනය ලබන්න අවශ්‍ය නම් අපි විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථී 93 94 කණ්ඩායම විසින් මේ රටේ දරුවන්ට සංවිධානය කරලා තියෙන මේ පාඨමාලාවල් වලට ඔබටත් සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම ඔයාලට දැනුවත් කරන්නේ මේ කාරණාවල් වලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් අර ඉහත තියෙන දුරකථන අංකය හරහා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම රොට්‍රැක් සමාජයත් එක්ක සම්බන්ධ වෙන්න ඒගොල්ලන්ගේ තියෙන YouTube channel එක subscribe කරාම ඔයාලට තියෙන අවශ්‍ය කරන තොරතුරු අපෙන් ගන්න තියෙන උදව්වක් තියෙනවා නම් ඒ හරහා ඔයාලට කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි කතා කරගෙන ගියේ ආර්ථික සමෘද්ධිය පිළිබඳව බුදුදහමේ තියෙන ඉගැන්වීම. ඊළඟ කාරණාව තරු ලකුණක් දාලා ලියමු. ධනෝපායනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් තුලින් යතෝක්ත අදහස සනාත කරගත හැකි වීම ඊළඟ තරු ලකුණ ව්‍යග්ගපච්ච සිංහලෝවාද අනන දාලිද්‍ය නිදිකණ්ඩ වසල මංගල පරාභව ආදී සූත්‍ර මේ සඳහා මූලාශ්‍රය සැපයීම ඊළඟ තරු ලකුණ ධනය ඉපෙීමේදී සාහසික නොවිය යුතුය. සාහසික නොවිය කියන්නේ අසාහසේන පරහන් අසලියන්න පුතේ අසාහසේන ධම්මේන ධාර්මික විය යුතුය පරහන් අසලියන්න ධම්මේන ධාර්මික විය යුතුය ධම්මේන ඊළඟට ලියන්න ව්‍යග්ගපජ්ජ සූත්‍රයේහි උත්තාන සම්පදාව විග්‍රහ කෙරෙන්නේ
උද්දෘත දාලා ලියන්න මේ ලෝකයේ කුලපුත්තෙමේ කෘෂිකර්මයෙන් වේවයි වෙළඳාමෙන් වේවයි ගව පාලනයෙන් වේවයි දුනුවාකමින් වේවයි රාජ්‍ය සේවයෙන් වේවයි අන්‍යතර ශිල්පයකින් වේවයි යම්බඳු කර්මාන්තයකින් ජීවිකාව කෙරෙහි නම් එහි දක්ෂ වූයේ අනලස් වූයේ උපායශීලී වූයේ කරන්නට සමත් වූයේ සංවිධානයට සමත් වූයේ වේ. වරහන් අස්සේ ලියන්න තත්ත දක්කෝ හෝති අනලසෝ අලසම වීම කියන එක අනලසෝ තත්‍රාපාය විමංසාය සමන්නාගතෝ තත්‍රාපාය විමංසාය සමන්නාගතෝ තත්‍රාපාය විමංසාය සමන්නාගතෝ අලංකාතුං අලං සංවිධාතුං යනුවෙන් සඳහන් වීම. ඊළඟ තරු ලකුණ ධනය ඉපිය යුත්තේ උත්තාන විරියාදි ගතේහි බාහා බල පරිචිතේහි උත්තාන විරියාදි ගතේහි බාහා බල පරිචිතේහි සේධා වක්කිත්තේහි ගත්තේහි
ධම්මිකේහි 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 ධම්මලද්දේහි ධම්මලද්දේහි භෝගේහි භෝගේහි යනුවෙන් පත්තකම්ම සූත්‍රයේ දක්වා තිබීම ඊළඟ තරු ලකුණ සත්ත්ව වනිජ්ජා පළවෙනි එක සත්ත්ව දෙවෙනි එක සත්ත්ව වනිජ්ජා විෂ වනිජ්ජා මාංශ වනිජ්ජා මජ්ජ වනිජ්ජා වැනි නොකල යුතු වෙළඳාම්හි නොයෙදීම පුද්ගල මෙන්ම සමාජයේ සාමකාමී පැවැත්මටද හේතු වීම ඊළඟට ධනෝපායනේදී තුලා කූට වරාන් අසලියන්න හොරට කිරීම මාන කූට හොරට මැනීම කංශ කූට රත්රන් යයි වෙනත් ලෝහ විකිණීම උක්කොටන ජය පරාජය කිරීම පිණිස අල්ලස් ගැනීම වංචන කියන්නේ පුතේ රැවටීම නිකති වරහන් අස්ස ලියන්න සමාන හොරබඩුවකින් හොඳ බඩුවක් රවටා ගැනීම
දැන් මේ බඩුව කිව්වහම සමහර වෙලාවට මේ නිකන් අසභ්‍ය වචනයක් වගේ පළක් අයට දැනෙන්න පුළුවන් පුතේ. මේ බඩුව කියලා කියන්නේ මේ භාණ්ඩයක් කියන එක. මේ සමහර අය කාන්තාවන් සඳහා බඩුව කියන වචනයක් පාවිච්චි කරනවා. ඒකෙත් වැරද්දක් නැහැ. මොකද එක්තරා බමුණෙක් බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා අහනවා මේ ස්වාමීනි මේ ලෝකේ තියෙන උතුම්ම භාණ්ඩ මොනවා? මේ ලෝකේ තියෙන උතුම්ම භාණ්ඩ මොනවද? කිංසු බණ්ඩාන මුත්තම. කිංසු බණ්ඩාන මුත්තම. මේ ලෝකේ තියෙන හොඳම භාණ්ඩ මොනවද? බුදුහාමුදුරුවෝ කියනවා ඉත්ති බණ්ඩාන මුත්තම. මේ ලෝකේ තියෙන හොඳම භාණ්ඩ තමයි මොනවද? ස්ත්‍රී භාණ්ඩ. ඒක නිසා මේ වචනවල සමහර ඓතිහාසික පසුබිම් තියෙන නමුත් මෙතන අදහස් වෙන්නේ ඒක නෙවෙයි භාණ්ඩයක් ද්‍රව්‍යයක් කියන එක. ඔව්. කිංසු බණ්ඩාන මුත්තම. ඉත්ති බණ්ඩාන මුත්තම. මෙතන අපි කියන්නේ ඒක නෙවෙයි සමාන හොර බඩුවකින් හොඳ බඩුවක් රවටා ගැනීම. සාචි යෝග ඊළඟට සාචි යෝග. සාචි යෝග. වංචාවෙහි යෙදීම. සාචි යෝග කියන්නේ වංචාවෙහි යෙදීම. විපරාමෝස විපරාමෝස. විපරාමෝස. තෘණාදීන් මාර්ගය වසා තෘණාදීන් මාර්ගය වසා ජනයා මුලා කිරීම වැනි ජනයා මුලා කිරීම වැනි අකටයුතු වලින් වැළකීම. ඊළඟ තරු ලකුණ බමරා මලින් රොන් ගන්නාසේ. බමරා මලින් රොන් ගන්නාසේ. වරහන් අසලියන්න බමරස්සේව ඉරියතෝ. බමරස්සේව ඉරියතෝ. බමරා මලින් රොන් ගන්නාසේ. බමරස්සේව ඉරියතෝ. දැහැමින් සෙමෙන්. දැහැමින් සෙමෙන්. දැහැමින් සෙමෙන්. ධනය රැස් කිරීම. ඊළඟ එක වේයා තුඹස බඳින්නාසේ. ඊළඟ තරු ලකුණ වේයා තුඹස බඳින්නාසේ. වරහන් අසේ වම්මිකෝ ූපචීයති. වම්මිකෝ ූපචීයති. ක්‍රමයෙන් කාර්යක්ෂමව. ක්‍රමයෙන් කාර්යක්ෂමව ධනය රැස් කිරීම. ඊළඟ තරුව මෙලෙස සමාජ විරෝධී ක්‍රියා. මෙලෙස සමාජ විරෝධී ක්‍රියා අනුගමනය නොකරමින් ධාර්මිකව ධනය උපයන කල්හි ධාර්මිකව ධනය උපයන කල්හි ධාර්මිකව ධනය උපයන කල්හි බියෙන් තැති ගැනීමෙන් සහ
අසහනයෙන් තොරව බියෙන් තැති ගැනීමෙන් සහ අසහනයෙන් තොරව තෘප්තිමත්ව ගෘහස්ත ජීවිත ගත කිරීම ඊළඟ තරු ලකුණ තමා ධාර්මිකව උපයාගත් ධනයක් ඇතැයි සිතීමෙන් ඇතිවන සැපය වරහන් ඇසලියන්න පුතේ අතිසුඛ තෘප්තිමත් ගෘහස්ත ජීවිතයක ලක්ෂණයක් වීම ඊළඟ තරු ලකුණ ආර්ථික සමෘද්ධිය පිණිස සිංහලෝවාද සූත්‍රයේ දැක්වෙන සයවිධ භෝග විනාශ මුඛ වලින් වැළකිය යුතුය යන්න අත්‍යවශ්‍ය සාධකයක් වීම වරහන් ඇසලියන්න මෙවැනි කරුණු සහිතව පිළිතුර සැකසී තිබිය යුතුය ලකුණු 10කි. හරි. දැන් ඔන්න පුතාලා අපෙන් අහන ප්‍රශ්න වලට උත්තර ගොඩක් ඕක ASCII තියෙනවා. මොකක්ද? කොච්චරක් ලියන්න ඕනද? දැන් මේක පැහැදිලිවම තේරෙනවා පුතේ කරුණු ගණනාවක් අන්තර්ගත වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මේ කරුණු ඔක්කොම ලියන්න ඕනි කියන එක නෙමෙයි. මේ කරුණු ඔක්කොම ලියන්න බෑ විනාඩි 18කට. මේකෙන් හැකිතරම් කරුණු සංක්ෂිප්තව අරගෙන සමහර ඒවා විස්තර කරලා හොඳ සාර්ථක පිළිතුරක් ලියන්න. සමහර දරුවෝ අපෙන් අහනවා ගාථා පාඨ උද්ෘත අවශ්‍යමද උත්තරය අවශ්‍යම නැත. එහෙත් ලකුණු ලබා දීමේදී අපිට උපදෙස් දීලා තියෙනවා නිවැරදි උද්ෘත දැක්වීම, निराකූල රචනය, තාර්කික විචාරශීලී හැකියාව බඳු උසස් කුසලතා පෙන්눔 කරන පිළිතුරු වලට වැඩි ලකුණු ප්‍රදානය කරන්න. නේද? දැන් එහෙමනම් අපි කතා කරේ ධනෝපාර්ජනය පිළිබඳ බෞද්ධ ආකාරය. අපිට ප්‍රශ්නය ඉදිරිපත් වුණේ වෙනත් විදියකට. ආර්ථික සමෘද්ධිය වනාහි තෘප්තිමත් ගෘහස්ත ජීවිතයකට අත්‍යවශ්‍ය සාධකයි. ධනෝපායනය පිළිබඳ බෞද්ධයන් මේ මනුසාරෙන් සනාථ කරා.
එනම් මේ තෘප්තිමත් බෞද්ධ ජීවිතය කියන්නේ මොකක්ද කියලා මූලික ප්‍රවේශය ගත්තා. ඊළඟට අපි කිව්වා මේ තෘප්තිමත් බෞද්ධ ජීවිතය ගත කරන්න ධනය අවශ්‍යයි කියලා. ඊළඟට අපි කිව්වා මෙන්න මේ විදිහට ධනය ඉපැය යුතුයි කියලා. එහෙම ධනය ඉපෙව්වහම ලැබෙන සතුට පිළිබඳව නැත්නම් එහෙම ධනය උපයන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සූත්‍රගත කාරණාවල් ඉදිරිපත් කරලා පුතාලට මේ විදිහට විස්තර කරා. ඒ වගේම අපි අවසානයේදී සඳහන් කළා මේ ධනය සමෘද්ධිමත් වීමට ධනය උපයගත්තට විතරක් වැඩක් නැහැ. පුද්ගලයාගේ සදාචාර සම්පන්නභාවය ගිහි ජීවිතයේ සාර්ථකත්වයට සතුටට හේතු වෙනවා. සිංහාලෝවාද සූත්‍රයේ කියනවා අපාමුක නැත්නම් භෝග විනාශමුක. භෝග කියලා කියන්නේ පුතේ සම්පත්. භෝග කියන්නේ මොනවද? සම්පත්. ඒ කියන්නේ භෞතික හෝ මානව සම්පත වෙන්න පුළුවන්. නමුත් මෙතනදී අවධාරණය කරන්නේ භෞතික ධනය නැත්නම් සම්පත් පිළිබඳව. හරිද? එතකොට මොනවද මේ කියන ධනය නැත්නම් සම්පත් කියන එක තමයි අපි බලන්න ඕන. හරි. දැන් මේ ධනය තමයි පුද්ගලයාට අර ජීවිතයේ සාර්ථකත්වයේ කර ගැනීම සඳහා අවශ්‍ය කරන මිල මුදල් ආදී. ඒ කියන්නේ බුදුදහමට අනුව පුද්ගලයාගේ මෙලොව සැප සාධනය කරගන්න මීඩියම් එක නැත්නම් මාධ්‍ය ධනය. නැතුව ධනය ලබා ගැනීම වෙනුවෙන් ජීවත් වෙන මිනිස් ජීවිත නෙවෙයි බුදුදහමේ යෝජනා කරන්නේ. අර බල්ලෝ මරලා හරි සල්ලි තමයි කියන සංකල්පය නෙවෙයි බුදුදහමේ ධනය කියන වචනයත් එක්කම යෙදෙන පරියාය පදය දැහැමි ධනය. දැහැමි ධනය. ඒක නිසා තමයි අර අපි කිව්වේ තුලා කූට, කංශ කූට, මාන කූට, උප්පටන, නිකති, වංචන මේ වගේ සාහසික ක්‍රමවලින් තොරව ධනය උපයන්න ඕනේ. ධම්මේන භෝගේ පරිේසති අසාහසේන සාහසික නොවි ධාර්මිකව ධනය උපයන්න ඕනේ කියන එක තමයි බෞද්ධ ආකල්පය. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ ධනෝපාර්ජනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව කතා කරනකොට පුතේ අපි මේ වගේ කරුණු අපේ අවධානයට ලක් කරලා හොඳ සාර්ථක පිළිතුරක් රචනා කරන්නට ඕන. එතකොට දෙවෙනි කොටසේ වැඩිම ලකුණු ලබා ගන්න අපි උත්තර ලියනකොට මෙන්න මේ වගේ සාරගර්භ පිළිතුරක් කෙටි ඒ වගේම ව්‍යුහාත්මකව ගුණයක් පවතින හොඳ කරුණු අන්තර්ගත වෙච්ච පිළිතුරක් රචනා කිරීම තුළින් තමයි අපිට ජයග්‍රහණ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මම ඊළඟ කොටසට අවතීර්ණ වෙන්න ඉස්සෙල්ලා මේ දක්වා කරපු සාකච්ඡාව ආශ්‍රිතව පුතාලට යම් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා නම් ඒකට උත්තරයක් දෙන්න මම සූදානම්. ඒ වගේම ප්‍රශ්න වර්ගයක් යොමු වෙලා තියෙනවා. අපි ඒකත් එක්ක අහන්න පුතාලට ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ මම වැදගත් දෙයක් මේකේ නෑ අනේ කවුරු හරි නෝට් එක ගෲප් එකට දාන්න පුළුවන්ද? අර අතරමැදින් කට් වෙන දරුවෝ අහන්නේ දාන්නකෝ කවුරු හරි ප්ලීස් පොතේ මේක නෝට් එකකින් අල්ලන්න පුළුවන් සාකච්ඡාවක් නෙවෙයි. මොකද නෝට් එකක් දාලා පුළුවන් මම අකණ්ඩවම මේ කරගෙන යන එකක් නම් මම මේ උත්සාහ කරේ පුතාලට මේ ප්‍රශ්න පත්‍රයේ හැඩතල හරියටම ඔළුවට බස්සන්න. මොකද එතනට ගිහිල්ලා කල්පනා කරන්න පැන්සල කටේ ගහගෙන කාලය ගත කරන්න මිඩඟු කරන්න වෙලාවක් නැහැ. පුතා යන්න ඕනේ හරියට සන්නාහ සන්නද්ධ සෙබලෙක් වගේ කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ල වෙයිද කියලා එකත් එක්ක ෂණික විහිදුම් හැකියාවන් සහිතව. නිසා ප්‍රශ්න ඉදිරිපත් වෙච්ච ගමන් උත්තරේ ලියන්න දඩ පිටි ගාලා කටයුතු කරන හැරෙන්න කල්පනා කර කර මෙහෙන් වෙඩි තියයිද මෙහෙන් වෙඩි තියයිද ඔය වගේ විදියට කාලෙ මරන්න බෑ. එහෙම පුළුවන් අර මං කියපු S එකක් ගන්න C එකක් ගන්න. හැබැයි අපි මේ යන්නේ අපි මේ මඟ පෙන්වුවේ අපේ මේ සාකච්ඡාව ඉලක්කගත වෙන්නේ කොහොමද ඒ සම්මානයක් අදි සම්මානයක්. ඒ කියන්නේ ඒකක් කියන්නේ ගන්න පුළුවන් ඉහළම ලකුණු ලබාගෙන ඉසඩ් අගයත් එක්ක ඉසඩ් අගයත් ඉහළ ඉසඩ් අගයකට BC විෂය අධ්‍යයනයේ ගමන් කරන්නේ. මෙන්න මේකට තමයි අපේ මේ සාකච්ඡාවේ මේ විෂයීය කාරණාවල් එක්ක බැඳිලා මේ තාක්ෂණික කරුණු ටික ඉදිරිපත් කරන්න කටයුතු කළේ. හරි. දැන් අහන්න බලන්න පුතාලට මොනවාරි ගැටලුවක් ගොඩනැගිලා තියෙනවද කියලා.
ඔව්. ඊය පාර මේ 2020 ප්‍රශ්න පත්‍රයට ආපු ඒවා 2021 ප්‍රශ්න පත්‍රයටත් එන්න ඉඩ තියෙනවා. එනවා පුතේ. ඒක අපිට කොහෙත්ම නෑ කියන්න බෑ. ඒ හේතුව තමයි අපි සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම දරුවන්ට ප්‍රශ්න පත්‍රයක් හදනකොට පොදු සමාන බව. ඒ කියන්නේ හැමෝටම සාධාරණ බව. ඒකෙන් කියන්නේ ගිය එක අහනවා කියන එකම නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට ගත්තාම රටවල් පිළිබඳ ප්‍රශ්න ගන්නකො. රටවල් පිළිබඳ ප්‍රශ්න ගත්තාම අපි පෞද්ගලික අවුරුදු 4ක් විතර එක දිගට ජපානය ගැන අහපු අවස්ථා තිබුණා. මේ මෑතකදී නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් මේ ගමන ජපානය ගැන අහුවා ලබන ගමන අහන එකක් නෑ කියලා. එහෙම එකක් නෑ. දැන් ආර්ථිකය ගැන ගිය වතාවේ මේ ධනෝපාර්ජනය පිළිබඳව අහුවානේ. හැබැයි එන වතාවේදී මේ මාතෘකාව වෙනස් වෙන්න පුළුවන්. හරිද? මේ ධනයේ ඉපීම හා සදාචාරයත් එක්ක බැඳිලා තියෙන කොහොමද? එහෙම නැත්නම් ධනය ඉපීම මෙන්ම ධනය පරිහරණය කිරීම සදාචාර නිර්ණායකයන්ට යටත් විය යුතුය. ඒ පිළිබඳව ඔබේ අදහස් දක්වන්න. ඒ වගේ ප්‍රශ්නේ අහන කෝණය වෙනස් කරලා ප්‍රශ්නේ අහනවා. ඒ ප්‍රශ්නේ ඒ කෝණයෙන්ම අහන්නේ නැහැ. හරිද? මාතෘකාව අහන්නේ නැහැ කියන එක කාටවත් කියන්න බෑ. දැන් ධර්මාශෝක අධිරාජ්‍ය කියන පුතේ ධර්මාශෝක අධිරාජ්‍ය ගැන ගිය අවුරුද්දේ ප්‍රශ්නයක් ආව කවුරු හරි ගෙස් කරන කෙනෙක් කල්පනා කරා මේ ගිය ගමන අශෝක අධිරාජ්‍ය ගැන ආව මේ ගමන කනිෂ්ක ගැන ආවා. ඒක ගොම් තර්කයක්. හරිද? ඒක මෝඩ තර්කයක්. දැන් අශෝක ගැන අහන්න පුළුවන් ප්‍රශ්න පැතිකඩ ගණනාවක් තියෙනවා. අශෝක බෞද්ධයේද කියලා මේ අවුරුද්දේ ඇහුවොත් ඊළඟ අවුරුද්දේ යන්න අශෝක ධර්මයේ පිළිබඳ. ඒ දෙකම ආසන්න අවුරුද්දේ කාලා තියෙනවා නම් ඊළඟට අහන්න පුළුවන් අශෝකගේ ශාසනික සේවාව ගැන. නේ? එතකොට අශෝකගේ ධර්ම දූත සේවාවන් ගැන. මෙහෙම එක එක පැතිකඩයන් එක මාතෘකාවකින් අපිට අවලෝකනය වෙන ක්‍රම තියෙනවා. එතකොට අපි උත්සාහ කරනවා මේ ඕල් රවුන්ඩර් කියලා කියන්නේ මේ හැම මාතෘකාවකටම සූදානම් වෙලා යන්න ඕනේ. එහෙම නැත්නම් ගිය අවුරුද්දේ ආපුටි කතා කරලා ගන්න බලන්න මොනවද? එතකොට මම කියන්නේ දැන් නිකන් හිතන්න පුතේ මම අර මූලික පැහැදිලි කිරීම කරේ අර පුතාන වැදගත් ප්‍රශ්නේ ගොඩක් හොඳ ප්‍රශ්නයක්. මොකද එහෙම දරුවෝ හුඟක් වැරදි කර ගන්නවා. දැන් මම කියවනේ ප්‍රශ්න අහන්න තියරි එක ප්‍රශ්න අහන්න බලපාන බේස් එක නේද? කාලච්ඡේද සංඛ්‍යාව 600ක් උගන්වනකොට දැන් අපි කියමුකෝ මේ පළවෙනි මාතෘකාවෙන් ප්‍රශ්නයක් අහනවා මේ ගමන. බුද්ධ කාලීන ಭಾರತೀಯ කාන්තාව පිළිබඳ. එතකොට අපි ඊළඟ ගමන කාන්තාව ගැන අහන්නේ නැහැ කියලා තීරණය කරොත් එතන තියෙන කාලච්ඡේද විශාල ප්‍රමාණයක් ඒ මාතෘකාවට. එතකොට ඒක අතහැරියොත් මොකද වෙන්නේ? ඒක අසාධාරණයි. මොකද ගිය අවුරුද්දේ මොන දුන්න කෙනා එක කණ්ඩායමක් විදියට මේ අවුරුද්දේ මොන දෙන්නේ තවත් කණ්ඩායමක් විදියට තමයි අපි උපකල්පනය කරන්නේ. දෙවෙනි වතාව කරන අය කියන නෙවෙයි අපි හිතන්නේ හැම අවුරුද්දකම සමබර ප්‍රශ්න පත්‍රයක්. ගිය අවුරුද්දේ දරුවන්ට මොන දෙන්න තිබිච්ච ප්‍රශ්න පත්‍රය වගේම මේ වසරේ ඒ හා සමාන ප්‍රශ්න පත්‍රයක්. හරි. එකෙන් ඒ මාතෘකාවම අහනවා කියන එක අපි කියන්නේ නැහැ පුතේ. නමුත් ප්‍රශ්න හදන්නේ අන්න අර කියන්නේ මේ ගිය අවුරුද්ද පේපර් එක දිහා බලලා නෙවෙයි මේ අවුරුද්ද පේපර් එක. ඒ කියන්නේ ඒකට අනුව මේක හදනවා කියන එක නෙවෙයි. අර අපි කියපු ආකෘතිය අනුව තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. හොඳ පුතා. thank you. ඕකේ. තව තියෙනවද ප්‍රශ්න පුතේ අහන්න? ඔව්. මම ඊටාම සංක්ෂිප්තව පුතාලට ධන විසර්ජනය පිළිබඳව හරි අපි කෙටියෙන් නිමු මේක අපි සංකල්පීය ප්‍රශ්නයක් මම ඕගලන්ට දෙනවා ඊට පස්සේ ඕගලන්ට විභාගයෙන් ආපු ප්‍රශ්න ඕනියකට මේක ගලප ගන්න පුළුවන් හරි එතකොට අපේ සාකච්ඡාවේ අවසානයකට අපිට යන්න පුළුවන් ලියන්න ප්‍රශ්නයක් පුතේ බෞද්ධ ධන පරිභෝජන සංකල්පය තුලින් ආයතන පරිභෝජනය පිළිබඳ මග පෙන්වන්නේද යන්න
විමසන්න. හරි. අපි ඒකට උත්තරේ ලියමු. බෞද්ධයාගේ පරිභෝජනය ආයතන පරිභෝජනයක් ලෙසින් පත්තකම්ම සූත්‍රය හඳුන්වා දෙයි. එයින් අදහස් කෙරෙන්නේ ස්වකීය ධනය තමා පමණක් භුක්ති නොවිඳ තම පවුලේ සමාජිකයන්ගේද සමාජයේද පැවැත්ම සහ දියුණුව සඳහා තමාගේ යුතුයකම් කොටස නොපිරිහෙලා ඉටු කරමින් ප්‍රයෝජන ගැනීමයි. එනම් අත්තානං සුඛේහි පීනේති සම්මා සුඛං පරිහරිති සංවිභජති පුඤ්ඤානි කරෝති. අත්තානං සුඛේහි පීනේති සම්මා සුඛං පරිහරිති සංවිභජති පුඤ්ඤානි කරෝති. යන්නයි. පත්තකම්ම සූත්‍රය මෙය සතරාකාරව මෙසේ විස්තර කරයි. එක මේ පළවෙනි කාරණාව යටතේ අනු කොටස් නැත්නම් කරුණු හතරක් තියෙනවා පුතේ. එක නැත්නම් එක තමා සැපවත් වීම, තමා පිනවීම සඳහා ධනය මනවින් යෙදවීම, දෙක මව්පියන්ද තුන අඹදරුවන් හා සේවකයන්ද
හතර යහළු මිතුරන්ද පිනවීම සපවත් කිරීම සඳහා ධනය මනවින් යෙදවීම දෙක විවිධාකාර ආපදාවන්ගෙන් පීඩනයටපත් අවස්ථාවේදී ධනය වියදම් කර ඒ උපද්‍රවයන්ගෙන් ගැලවීම තුන පස් ආකාරයක යුතුයකම් ඉටු කිරීම පංචබලි යුතුයකම් ඉටු කිරීම පංචබලි එනම් එක මේ තුන්වෙනි කරුණ ඇතුළේමයි පුතේ මේ කරුණ ටික කියන්නේ පංචබලි එනම් එක නෑයින්ට දෙක ආගන්තුකයින්ට තුන මියගිය නෑදෑයින්ට හතර රජයට පහ දෙවි දේවතාවුන්ට සංග්‍රහ කිරීම හතරවෙනි කාරණාව 1 2 3 සහ 4 ආගමික ජීවිතයක් ගත කරන විවිධ පැවිදි කොටස් කෙරෙහි සංග්‍රහ පැවැත්වීම මෙසේ වියදම් කිරීම ථානගත පත්තගත ආයතන පරිභෝජනයක් බව පත්තකම්ම සූත්‍රයේ සඳහන් වේ. ථානගත නම් සුදුසු තැනට පැමිණි යන්නයි. පත්‍යගත නම් සුදුසු පුද්ගලයාට පැමිණි බව යන්නයි. දැන් ඔන්න ඔක තමයි පුතේ බෞද්ධ ධන පරිභෝජන සංකල්පය. මේක මම ලොකු උත්තරයක් විදියට නෙවෙයි මේ පරිභෝජන සංකල්පය බුදුදහමේ තියෙන. තනිව කාබී සපවත් වීම බුදුදහම අනුමත කරන්නේ නැහැ. තනිව කාබී සපවත් වීම බුදුදහම යෝජනා කරන්නේත් නැහැ.
දැන් ඒ වගේම ධනයක් තියාගෙන නොකා නොබී ඉඳීමත් බුදුදහම අනුමත කරන්නේ නැහැ. දැන් විශාල ධනයක් තිබිලා තමුණුත් කන්නේ නැතුව අනුන්ටත් දෙන්නේ නැතුව සමාජයටත් යහපතක් ඉෂ්ට කරන්නේ නැතුව නොකා නොබී මේ යාම බුදුදහමේ හඳුන්වන්නේ අජද්දු මාරිකා කිය. අජද්දු මාරිකා හේවත් අනාථ මරණ. අනාථ මරණ. එනිසා පුද්ගලයා ධනෙ උපයන්න ඕනි ගොඩ ගහ ගන්න නෙවෙයි ධනය වියපෑදම් කරන්න. ධනය පරිහරණය කරන්න. හරි. ධනය පරිහරණය කිරීම සඳහා තමයි බුදුදහම අනුව ධනය උපයන්නට ඕනේ. මොකද දැන් පරාභව සූත්‍රයේ කියනවා පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සභෝජනෝ ඒකෝ ගුංජති සාදෝනි තම්පරාභවතෝ මුඛා. යම් කෙනෙක් ධනය උපයාසපයාගෙන තමුන් තනියෙන් කාලා බීලා සපවත් වෙනවා නම් ඒක ඔව්වේම පිරීමට කාරණාවක්. මේ නිසා බුදුදහමට අනුව දැක්වෙන මෙම බෞද්ධ ධන පරිභෝජන සංකල්පය තනියෙන් කලබල එකක් නෙවෙයි බෙදා හදාගෙන ධනය පරිභෝජනය කිරීම. අපි ධනය පරිභෝජනය කරනකොට අවශ්‍යතා දෙකක් මූලික කරගෙන ධනය පරිභෝජනය කරනවා. එකක් තමයි තමා කාබී සපවත් වීම පිනවීම සඳහා ධනය යෙදවීම. අනෙක් එක තමයි සෙසු ජනය. ඒ කියන්නේ සමාජයේ යුතුයකම් ඉටු කිරීම. ඒක තමයි දැන් අපි මේකෙදි කිව්වේ මොකක්ද? අත්තාන සුකේති පීනේති සම්මා සුඛම් පරිහරති සංවිභජති පුඤ්ඤානි කරවති. සංවිභජති කියලා කියනවා. අත්තාන සුකේති පීනේති සම්මා සුඛම් පරිහරති කියන්නේ තමා කාබී සපවත් වීම සඳහා ධනෙ වියපෑදම් කිරීම. සංවිභජති අන්න විවිධ සමාජ කණ්ඩායම්ට අත්ති සුඛය අත්ති භෝග සුඛය ළඟා වෙන විදියට කටයුතු කරන එක. මව්පියන්ට, අඹදරුවන්ට, දෙස්සිදස්සන්ට, මිත්‍රාදීන්ට, සේවකයින්ට මේ ආදී විදියට අන්න ධනය බෙදා යනවා. ඒ වගේම රජයට ගෙවිය යුතු අයබදු ආදිය ගෙවන්න ඕනේ. ඒවා තුලින් තමයි පොදු ජනතාවට සේවාවන් සැලසෙන්නේ. පුද්ගලයා ධනය උපයලා ඒවා සමාජයට දුන්නාම ඒවා පොදු සේවාවන් සඳහා වියපෑදම් වෙනවා. ඒ වගේම අදහන ආගම දහමට සංග්‍රහ කරන්න ඕනේ. අර අංගුත්තර නිකායේ පංචබලි සංකල්පය. ඥාති බලි, අතිථි බලි, උප්පපේත බලි, රාජ බලි, දේව බලි. ඥාති බලි කියලා කියන්නේ ඥාතීන්ට සංග්‍රහ කිරීම. අතිථි කියලා කියන්නේ නිවසට පැමිණෙන ආදී කොටගත් ආගන්තුකයන්ට සංග්‍රහ කරනවා. උප්පපේත බලි මියගිය ඥාතීන්ට සංග්‍රහ කරනවා. රාජ බලි රජයට ගෙවිය යුතු අයබදු ආදිය ගෙවීම. දේව බලි අදහන ආගම දහමට අනුව සංග්‍රහ කිරීම. ඒ වගේම ආගමික ජීවිතයක් ගත කරන පූජ්‍යක පක්ෂයට අනුග්‍රහ පිණිස කටයුතු කිරීම. ඒක තමයි මේ ධනය බෙදී යාමේ බුදුදහමේ තියෙන පිළිවෙත. ආන් ඒක තමයි පුතේ අර පත්තකම සූත්‍රයේ යෝජනා කරපු තහානගත පත්තගත ආයතන පරිභෝජනය. ආයතන පරිභෝජනය කියන එක නූතන සංකල්පයක්. දැන් මේක පත්තකම සූත්‍රය කියනවා. තහානගත පත්තගත ආයතන පරිභෝජනය. තහානගත කියලා කියන්නේ සුදුසු තැනට පැමිණිච්ච. පත්තගත කියන්නේ සුදුසු ප්‍රාප්තිකයාට, සුදුසු පුද්ගලයාට පැමිණිච්ච. ධන පරිභෝජනය තමයි බුදුදහමට අනුව නිවැරදි ධන පරිභෝජනය. නේද? ධන පරිභෝජනය කිරීම සම්බන්ධව ප්‍රසිද්ධ උපදේශ තියෙනවා. සිගාලෝවාද සූත්‍රයේ කියන ඒකේන භෝගේ බුඤ්ජය දෙහි කම්මං පයෝජි චතුත්තංච විදාපේ ආපදාසුභවස. ඒක පරිභෝජනයට වඩා එක ධනය කළමනාකරණය කර ගැනීම. ඒකේ කියන්නේ පළවෙනි කොටස මොකක්ද? ඒකේන භෝගේ බුඤ්ජය. පළවෙනි කොටස පරිභෝජනය සඳහා. නේද? ධනය කොටස් හතරකට බෙදලා එක කොටසක් පරිභෝජනයට, දෙකොටසක් ආයෝජනයට, ඉතිරි කොටස ආපදා අවස්ථාවකදී ප්‍රයෝජනය ගැනීමට සඳහා ඉතිරි කර තැබීම. ඔය නූතනයෙන් නම් ගත්තාම රක්ෂණය වගේ සංකල්ප තමයි එතනින් අවධාරණය කරන්නේ. එතකොට ඔන්න ඒ කියන ආකාරයට මේ ධනය පිළිබඳ බෞද්ධ සංකල්ප අපි කතා කළා නේද? දැන් මේ කතා කරපු සංකල්පය ධනය ඉපැයීම පිළිබඳ. ඒ වගේම ධනය පරිහරණය කිරීම පිළිබඳවත් බුදුදහමේ තියෙන ඉගැන්වීම් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නය ලියා ගන්න පුතාලට. මේක 2016 අවුරුද්දේ ආපු ප්‍රශ්නයක්. හැබැයි ඒක අතටත් අකාලික වටිනාකමක් තියෙන ප්‍රශ්නයක්. ධනය වනාහි රැස්කොට තබාගත යුත්තක් නොව
සංසරණය විය යුත්තක් බව සංසරණය විය යුත්තක් බව සහේතුකව සංසරණය විය යුත්තක් බව සහේතුකව පෙන්වා දෙන්න. හරිද? එතකොට දැන් මෙන්න මේ අපි කියපු කාරණා මෙන්න මේ ප්‍රශ්නට අදාළ කරගන්න පුළුවන්. මේවා යොදාගෙන පුතාලගේ පිළිතුරු සංවිධානය කරගන්න පුළුවන්. අර පිළිතුරු ආකෘතිය විවිධ කරුණු වලින් පෝෂණය කරන්න පුළුවන්. දැන් මම පුතාලට දුන්න පිළිතුරු ආකෘතිය. ආන්ගේ ආකෘතිය පෝෂණය කරගන්න පුළුවන්. එතකොට අනවශ්‍ය අනදාළ කරුණු ඇතුළත් වෙන්නේ නැහැ. පුතේ මතක තියාගන්න පිළිතුරක් ලියනකොට අනවශ්‍ය අනදාළ කාරණාවල් ලිවීම තුළින් ලකුණු ලබා ගන්න බෑ. අවශ්‍ය අදාළ දේ තියෙනවා නම් ඒක කෙටිද දීර්ඝද කියන එක නෙවෙයි අවශ්‍ය දේ තිබීම ලකුණු ලබා ගැනීමට කාරණාවක් බවට පත් වෙනවා. මම එක ගමනක් උත්තර පත්‍රයක් පරීක්ෂා කළා පුතේ පිටු 97ක් තිබුණා. පිටු 97ට උත්තරේ ලියලා තිබුණා. ඔබ දන්නවද ඒ දරුවා ලබාගත් ලකුණු කීයද? එයා ලකුණු 9යි ලබාගත්තේ. ලකුණු 9ක් විතරයි යාට හිමි වුණේ. ඇයි? එයා කොච්චර ලිව්වත් අවශ්‍ය දේ ලියලා නැහැ. අනවශ්‍ය අනදාළ දේ ලියලා තිබුණා. එනිසා විභාගය කියලා කියන්නේ ඊටාම සියුම් තීක්ෂණව ජයග්‍රහණය කළ යුත්තක්. ඒ සඳහා ඉෂිවර නුවණ මහෝෂධ ප්‍රඥාවක් අවශ්‍ය කරනවා. විභාග ජයග්‍රහණය කරන්නේ වැඩිම කොටසක් කටපාඩම් කරගත්ත අය නෙවෙයි. විභාග ජයග්‍රහණය කරන්නේ ඒ මොහොත නිවැරදිව කළමනාකරණය කරගන්න අය. එනිසා දරුවනේ ඒ සඳහා ඔබ දක්ෂ කළමනාකරුවෝ දැනුමක් සහිත කළමනාකරුවෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට තමයි පුතාලගේ ජයග්‍රහණය පුතාලට අත්පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මම විශ්වාස කරනවා අද දවසේ මේ කරපු සාකච්ඡාව ආශ්‍රිතව පුතාලට තව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න අවස්ථාවක් දීලා මේ සාකච්ඡාව මෙතකින් අවසන් කරන්න. පැය දෙක කාලයක් පූර්ණ වශයෙන්ම පුතාලා වෙනුවෙන් මම මේ කැපකිරීම කළේ. අද මේ මොහොත වන විට අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම කොරෝනා වසංගතයට ගොදුරු වෙලා ඉන්න තත්ත්වයකදී මුළු ලෝකෙම නැවතිලා තියෙන තත්ත්වයකදී අපේ දරුවන්ගේ ජීවිත ගෙවන එක නවතින්නේ නැහැ. කාලය ගෙවි යන එක නතර වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දරුවෝ වෙනුවෙන් යම්කිසි වචනයක හෝ සේවයක් කරන්න පුළුවන් නම් ඒ කටයුත්ත කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. අපේ ආරම්භයේදීම පුතෙක් මගෙන් ප්‍රශ්නයක් අහුවා අද ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්නද කියලා. ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න ගියා නම් ඔබට තවත් ඔය ඕනිතරම් ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර හොයාගන්න පුළුවන්. හැබැයි මම කතා කරේ ඊට වඩා ගැඹුරු ජීවිතයට එකතු කරගත හැකි විභාගයේ ජයග්‍රහණය කළ හැකි වටිනා ක්‍රමවේද ගණනාවක් ඔබට එක ප්‍රශ්නයක් එක මාතෘකාවක් ඇතුළත ඉඳගෙන මේ සාකච්ඡාව මෙහෙයුවා. ඒ නිසා මම විශ්වාස කරනවා මගේ දරුවනේ ඔබට මේකෙන් ඉතාම විපුල ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි අර සීතාම්බර පටේ වගේ තමයි. මේක නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කියනවානේ පුතේ මේ ධර්මයේ කා සඳහාද නුවණතියන් සඳහා මිස අඥානයින් සඳහා නෙවෙයි. ඉතින් මේක අර දුන්නම කන්නම් කාලා දුවන්නම් කියන වගේ මොනවා හරි දෙයක් ලියාගෙන යන්න ආවනම් කල්පනා කරා නම් ඒකෙන් මේකේ ප්‍රතිඵලය ගන්න බෑ. හැබැයි බුද්ධි සම්පන්නව ප්‍රඥා සම්පන්නව මේක ඊටාම විචක්ෂණ නුවණින් මේ සාකච්ඡාව අහගෙන හිටියනම් දරුවෙකුට මේ මුළු විභාගයම ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන තාක්ෂණික යතුරු අපි ඔබට ලබා දුන්නා. තාක්ෂණික යතුරු. මේ විභාගයට උත්තර ලියන නිවැරදි ක්‍රමවේදය අපි ඔයගලන්ට දුන්නා. හරි. ගුරු මුස්ටි වලින් තොරව ලබාගත් අත්දැකීම් වලින් අපේ දැනුමින් අපි පුතාලට ඒ දේ ලබා දුන්නා. මේ විතරක් නෙවෙයි අපි මේ කටයුත්ත දිගටම නිරත වෙනවා. ඒ නිසා මම මගේ දරුවන්ට කියන්නේ මේ මුළු රටේම ඉන්න බෞද්ධ ශිෂ්ටාචාර විෂය හදාරන දරුවන්ට මම ආරාධනා කරනවා. අපි මේ කටයුත්ත කරගෙන යනවා අකන්න හැම දවසකම මේ සම්බන්ධ තොරතුරු ඕනනම් ඔයාලා සම්බන්ධ වෙනවා නම් ඔයාගේ නම පාසල වසර ඇතුළත් කරලා WhatsApp පණිවිඩයක් අර ඉහතින් සඳහන් වෙලා තියෙන අංකයට එවීම තුළින් පුතාලට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපිට අපේ රොටරැක් තරුණ සමාජයේ පුතාලා මේකට අපිට ආරාධනා කරේ. අපි මේකට සමාජ මේවර මුළු සමාජෙම වගේම අද මේ කප්රුක කියන ඉන්වෙස්ට්මන්ට්
ආයතනය විශේෂ ත්‍යාගයක් මට එවලා තිබුණා දරුවෝ වෙනුවෙන් මේ කරන සේවය සඳහා ඊටාම රසවත් රුපියල් 3000ක් විතර වටන කේක් ගෙඩියක්. හරි මම කේක් කන්න නැති නිසා මට ඒක කන්න බැරි වුණා. නමුත් මම ආහාර පාල ගෙවල් වලට බෙදලා දෙන්නම්. හරි. ඉතින් ඒ නිසා මම පුතාලට කියන්නේ මේ ඉගෙනගත්ත දේ ප්‍රයෝජනයට ගන්න විභාගයේ සමත් වෙන්න ජීවිතේ ගැටලු අභියෝග එනවා මේ සුවිශේෂී මිනිස්සු නිර්මාණය වෙන්නේ සාමාන්‍ය විදිහට කාලය ගෙවිලා යන කාල පරිච්ඡේදවල නෙවෙයි දරුවනේ සුවිශේෂී දක්ෂකම් සහිත වීරයන් මේ ලෝකයට ජනිත කරවන්නේ සුවිශේෂී අභියෝග සහිත කාලවකවානුවල පුතාලා මේ ගත කරන්නේ අබඳු අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ඒ කාල පරිච්ඡේදයේ ජීවිතය ආයාලේ යන්න දෙන්නේ නැතුව වටිනා විදියට ගෙවන්නට ඒවාට අර්ථයක් ලබා දෙන්න පුතාලට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවසාන වශයෙන් උත්තර බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකේ ඉඳන් අහුවාගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද නිශ්ශබ්දතාවය අනුව තහවුරු වෙන්නේ බඳු දෙයක් නොමැති බවයි එහෙනම් පුතේ ඔයගොල්ලෝ ඔක්කොටම තෙරුවන් සරණයි මෙච්චර වෙලාවක් මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලට මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මේ සමාජ සත්කාරය කරපු අපේ රොට්‍රැක් මේ සමාජයේ මේ තරුණ පුතාලට මගේ ගෞරවය ස්තුතිය පුද කරනවා මේ බඳු සමාජ සත්කාර දිගටම ඔවුන්ට කරන්නට හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ සාකච්ඡාව මෙතන අවසන් කරනවා පුතාලා ඔක්කොටම තෙරුවන් සරණයි අයබෝවන් අද දවසේ බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ දේශනය සිදු කර ප්‍රවීණ දේශක ඉන්දික කළුආරච්චිකරුතුමාට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම මතක් කරන්න පණිවිඩ කිහිපයක් තියෙනවා. හෙට දවසේ අප දේශපාලන විද්‍යාව සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතයි. ඒ ලින්ක් එක ඔබට WhatsApp හරහා ලබා දෙනවා. ඔබ තාමත් WhatsApp group එකකට සම්බන්ධ වෙලා නැත්නම් chat box එකේ තියෙනවා link එක ඒ හරහා group එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අද දවසේ වැඩසටහනේ අද දවස වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් ප්‍රකාශ කරන ලින්ක් අවස්ථාව දීලා තියෙනවා. ඒ හරහා ඔබට පුළුවන් ඔබගේ ප්‍රකාශය සිදු කරන්න. ඉතින් ඒ වගේම ඉන්දික සර් විසින් නොමිලේ පවත්වන බෞද්ධ ශිෂ්ටාචාර පන්තියට ඔබට සහභාගී වෙන්නට සර්ගේ දුරකථන අංකය හරහා සර්ව සම්බන්ධ කරගන්න. එසේනම් අද වැඩසටහන නිමා කරන්නට තුති පුද කරන්නට අප සමාජයේ ලේකම් ශාලිනී සොයිරියට ආරාධනා කර සිටිනවා. සමිත මම හිතන්නේ ශාලිනී තාම නැහැ මම කරන්නවා අද දවසේ වැඩසටහනට සහභාගී වුණ මේ පාර බෞද්ධ ශිෂ්ටාචාරය ලියන මේ පාර වගේම ලබන වෘත්ති ලියන කට්ටියට වගේම ඉන්දි කළුආරච්චි සර්ගේ වෙලාව කැප කරලා මෙතෙන් ඇවිල්ලා අපි මේ සෙෂන් එක කරලා දුන්නට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් හෙට ඉඳන් ඉස්සරහට තියෙන වැඩසටහන වලට කට්ටි සහභාගී වෙන්න සහභාගී වෙලා මේ වැඩ කටයුතු ටික සාර්ථක කරගන්න ඔබගේ විභාගයට අපි හදවතින්ම සුබපතනවා ඉදිරියේදී පැමිණෙන විභාගයට. ඉතින් කොරෝනා වසංගත කාලේ දුන්නත් වැඩක් ඔයාලට පන්ති ඒ වගේම ඉස්කෝලේ නැති වෙලාවකට පුළුවන් තරම් තනියෙන් දේවල් ඉගෙන ගන්න තනියෙන් දේවල් ඉගෙනගෙන තමන්ගේ විභාගය තමන් තමයි ගොඩ දාගන්න ඕනේ. ඉතින් අන්තිම වශයෙන් ඉන්දික සර්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වෙලාවක අපිත් එක්ක ඇවිල්ලා මේ වැඩසටහන සම්බන්ධ වුණාට. ඉතින් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. ඒ වගේම හැමෝටම ස්තුතියි. සමිත